හොඳයි සාදු. ශ්‍රද්ධා සම්පන්න කාර්මික පින්තුනි හැමදෙනාම අද දවසේදී ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සත්‍යධර්ම සාගරයේ විදක් නමෝ සල්පය ශ්‍රවණය කරගන්නට සූදානම් වෙන අවස්ථාව. අපි මේ දවසේදී බොහෝ කරුණු කාරණා සාකච්ඡා කළා. ඉතින් ඒ කරුණු කාරණාද ඇතුළත්ව අපිට සාකච්ඡා කරගන්න පහසු විදිහට ටිකක් සටහනක් තිබුණොත් හොඳයි කියලා හිතලා ඇඳපු සටහන. එතකොට මේ දෙන්න කලින් නම් සටහන් ගන්නන්න ගියේ නැහැ. මේ සැරේ හිතාගෙන ආයේ කොහොම හරි මේ තේරෙන්නේ නැහැ කියන නිසා හැමදාම පොඩ්ඩක් තේරුම් කරන්න කොහොම හරි උත්සාහයක් දරනවා කියලා. ඉතින් ඒක නිසා තමයි මේ සටහන ගැටුවේ දල වශයෙන්. මොකද හැම වෙලාවකදීම වේදනා සංඥා දෙකට හිතලා හිතන දේ දැනගෙන දැනගත්ත දේට හිතලා හිතනකම දැනගන්නවා කිව්වම කාටවත් තේරෙන්නේ නැහැ. එතකොට ඒක නිසා පොඩි සටහනක් ගැහුවේ ඒක දල වශයෙන් හරි අපි කොහොමද බෝට්ටු ඉග ගහ යන නිසා හිතේ තියෙන දෙයට ඒ පැත්තෙන් පොඩි ඉරක් ගහ ගන්න තිබුණොත් පහසුවක් වෙයි කියලා හිතුව නිසා මේක ගැහුවේ. එතකොට මුලින්ම මතක් කරනවා මේක හැම පැත්තෙම අංග සම්පූර්ණයි කියලා කියන්න පුළුවන් සටහනක් නෙවෙයි කියන එක. මේ කාරණාව පැහැදිලි කරන්න අවශ්‍ය නිසා විතරක් මීට අදාළව විතරක් ගහපු සටහනක් කියන එක මතක් කරනවා. මොකද මේ අනුසාරයෙන් සියලුම කාරණා විග්‍රහ කරන්න ගියොත් එතන ප්‍රශ්නයක් එනවා. මොකද නැත්නම් මේ පැත්තට යනකොට පෙන්වන්න වෙනවා මනෝපටිච්ච ධම්මේ චිත්තජිත මනෝවිඤ්ඤාණං කියනකොට ධම්මායතනයේ ඒ කාරණා ටිකක් පෙන්වන්න වෙනවා. ඉතින් මේ වගේ වැඩිපුර දේවල් නොදා තේරුම් ගන්න පහසු විදිහට තමයි ඒ ටික දැම්මේ. එතකොට ඊයේ කතා කරපු ටිකද ඇතුළත් උතන අපිට තියෙන්නේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියන කාරණාව මුලින්ම තියෙන්නේ. ඇසද නිසා රූපේද නිසා චක්කු විඥානයගේ පහළ වීම කියන එක. ඉතින් ඕකෙදී පුංචි උදාහරණයක් මම මතක් කළේ විතරම ලංකාවේදී අපි ගමන් බිමන් යනකොට පොලිසියෙන් අල්ලනවා. වේගයේදී කියලා මොකක් හරි කියලා පොලිසියෙන් අල්ලනවා. ඉතින් මේ ඇහැ කියන එක පොලිස් නිලධාරියෙක් නම් වරද කරපු කෙනා තමයි රූපය. එතකොට දැන් මේ ඇස සහ රූපය අතර වෙනවා ගනුදෙනුවක්. ගනුදෙනුවක් කියන්නේ ඒ පැත්තේ ගනුදෙනුවක් නෙමෙයි දැන්. මේ ඇස නැමැති පොලිස් නිලධාරියා විසින් රූපේට නැතිනම් Tamanට ගෝචරයට ලක් වෙන කෙනාට නඩුවක් ලියනවා. එතකොට චෝදනාවක් කරලා දැන් මේ නඩුවක් ලියනවා. හැම වෙලාවකදීම මේ දෙන්න අතර තමයි මේ කාර්යය සිද්ධ වෙන්නේ. මෙයා ගෝචරේ වෙනවා රූපය, ඇස ගෝචර කරගන්න බවට පත් වෙනවා. එතකොට හැම වෙලාවකදීම මේ දෙක අතර සිද්ධ වෙන වැයවීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට මෙතනට කිසිම සම්බන්ධයක් නැහැ චක්කු විඥානය කියන කෙනාගේ. එයාට පුළුවන්කම තියෙන්නේ මේ දෙන්න අතර වෙන සිද්ධිය දිහා බලාගෙන ඉන්න එක. එයා කරන්නේ හැම වෙලාවකදීම මේ දෙන්න අතර වෙන සිද්ධිය දිහා බලාගෙන ඉන්න එක. එතකොට හැම වෙලාවකදීම තින්නා සංගති පස්සෝ මේ තුන් දෙනාම එකතු වෙච්ච තැනක තමයි නඩු තීන්දුවක් දෙන්න පුළුවන්කම තියෙන්නේ. එක පොලිස් නිලධාරියෙක් විතරක් ඉඳලා ලිව්වොත් එයාට නඩු තීන්දුවක් දෙන්න විදිහක් නැහැ. මොකද නිලධාරියෙක් විසින් ඇසින් දුටු සාක්ෂියක් නැති නිසා. ඒ නිසා චක්කු විඥානේ හැම වෙලාවකදීම අනිත් පොලිස් නිලධාරියාගේ කෘත්‍ය කරනවා. දැන් පොලිස් නිලධාරියෝ දෙන්නෙක් ඉන්නේ නැහැ කියන්නේ. එතකොට ඔන්න ඇස එක පොලිස් නිලධාරියෙක්, චක්කු විඥානය එක පොලිස් නිලධාරියෙක්. දැන් මේ දෙන්න විසින් හැම වෙලාවකදීම
චක්කු විඥානයේ නැමැති පොලිස් නිලධාරියා වග කියන්නේ රූපෙට. අනිත් පොලිස් නිලධාරියාගේ කටයුත්ත සම්බන්ධව. එතකොට නඩු තීන්දුවක් දෙන්න ප්‍රධාන වශයෙන්ම සාධකය කරගන්නේ මේ ඇසින් දුටු සාක්ෂිය මිසක අර කෙනාගේ ලියවිල්ල නෙමෙයි. නිලධාරියෙක්ගේ ඇසින් දුටු සාක්ෂිය තමයි නඩු තීන්දුවක් සඳහා මූලිකම සාධකය වෙන්නේ. අපි මේ කතා කළා ස්පර්ශ ආයතන පහම හදනවා කියලා. පහම හැදුවට පහම දැනගන්නේ නැහැ. හේතුව මේ ඇසින් දුටු සාක්ෂිය නැති නිසා. අනිත් තැන්වල චක්කු විඥානය නැතිනම් මෙතන සෝතයත් ඇවිල්ලා සද්දයත් ඇවිල්ලා මේක බිඳිලා ගියාට සෝත ප්‍රසාදේ දැනගන්න මේක නඩු තීන්දුව දෙන්න මෙතන සෝත විඥානේ නැහැ. ගහන විඥානේ, ජීවහා විඥානේ, කාය විඥානේ නැහැ. ඒක නිසා හැම වෙලාවකදීම මේ නඩු තීන්දුව දෙන්න ස්පර්ශයේ නැමැති නඩු තීන්දුව දෙන්න පුළුවන්කම තියෙන්නේ මේ චක්කු විඥානයේ නැමැති අනිත් පොලිස් නිලධාරියාගේ ඇසින් දුටු සාක්ෂිය මතයි නඩු තීන්දුව දෙන්නේ. එතකොට හැම වෙලාවකදීම මේ තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි. මේ තුන් දෙනාම එකතු වුණ තැන තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඊට පස්සේ මේ ස්පර්ශය වේදනා සංඥා කියලා ධර්මතා දෙකක් ඇති කරනවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව සහ සංඥාව. ඊට පස්සේ චේතනා කියලා කියන්නේ හිතනකම මේ වේදනා සංඥා දෙකට හිතනවා. මනෝ විඥාණය වේදනා සංඥා දෙකට හිතලා මනෝ විඥාණය තුළ වේදනා සංඥා දෙකයි දැනගත්තේ. මේ හිතුවේ වේදනා සංඥා දෙක ගැන මේ මනෝ විඥාණය තුළ දැනගත්තෙත් මේ වේදනා සංඥා දෙක පිළිබඳවමයි. එතකොට මෙතෙන්ට එනකම්ම මේ ටිකට කියනවා විපාක ටික කියලා. මේ කාරණා ටික හැම වෙලාවකදීම විපාක ධර්මතා ටික. ඊට පස්සේ මේ පැත්තේ මේ කාරණා ටික මනෝවිඤ්ඤාණ මට්ටමින් ඉවරයි. විපාක ටිකේ කෘත්‍යය. ඊට පස්සේ මෙතන හැදෙනවා දික්ඨත්ත අබිනරූපත්ත මනෝවිඤ්ඤාණ ධාතු කියලා වචනේ මතක නැති වුණාට කමක් නැහැ. දික්ඨත්ත අබිනරූපත්ත මනෝවිඤ්ඤාණ ධාතු කියලා මේ මනෝවිඤ්ඤාණයෙන් ගත්ත ලක්ෂණ ටික නැවත හිතට ඉදිරිපත් කරනවා, නැවත විමර්ශනය කරනවා. එතකොට මෙන්න මේ හිතට නැවත මේ ටික සංඛාරස්කන්ධය තුල එතකොට අපි ඊ කතා කළා කුණුගොඩ කියලා. මෙන්න මෙතන තමයි යන්නේ කුණුගොඩ කියලා කතා කරපු තැන. අபிසංකරණය කරන තැන. මෙතනින් දැනගත්ත දෙයට හිතනකම තමයි හැම වෙලාවකදීම සංඛාරය කරන්නේ. මෙතන දැනගත්ත දේ පිළිබඳව හිතට නගපු දේ ගැන එයා හිතනවා. හැබැයි එතන හිතන්න පුළුවන්කම තියෙන්නේ එයාගේ ලක්ෂණ ටික විතරයි. එයා හිතන්න පුළුවන්කම තියෙන්නේ එයා රැස් කරගෙන තිබුණු අතීත අන්තය යනුව ගියපු එයා රැස් කරගත් ධර්මතා ටිකයි එයා හිතන්නේ. ඒකල ඊළඟ එක මේ සිතන දේ මෙතනින් දැනගත්ත දෙයට මෙතන හිතුවා, ඊට පස්සේ හිතන දේ දැනගත්තා. මෙතන මනෝවිඤ්ඤාණයෙන් කරන්නේ හැම වෙලාවකදීම සිතන දේ දැනගත්තා. මෙතන කලේ මේ වේදනා සංඥා දෙක දැනගත් එක. දැන් එතකොට විඥානයේ කී තැනක ඉදිරිය තියෙනවද? තුන් තැනක ඉදිරිය තියෙනවා. මෙතන චක්කු විඥානය, මෙතන මනෝ විඥානය සහ මෙතන මනෝ විඥානය. එතකොට මේ විඥාන තුනම ගත්තොත් හැම වෙලාවකදීම විඥානයේ ස්වභාවය තමයි විඥානන කෘත්‍යය. දැනගන්න බව. එතකොට මෙතන මේ දෙකටම කියනවා විපාක විඥාන කියලා. චක්කු විඥාන කියලා කිව්වේ ඇහැ දැනගන්න බව. හැම වෙලාවකදීම. මෙතනින් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. වෙන කිසිම කාරණයක් කරන්න පුළුවන් වුණ එකම දේ තමයි මේ ඇහැ පිළිබඳව දැනුම ඇති කරන බව. එතකොට මේ ඇහැ පිළිබඳව දැනුම ඇති කරපු නිසා තමයි ඇහි බිඳුම ගැන මෙයාට සාක්ෂියක් දෙන්න පුළුවන් වුණේ. මේ නිලධාරියා ලියපු දේ ගැන සාක්ෂියක් දෙන්න පුළුවන් වුණේ මෙයාට මේ කෙනා කරපු කාරණේ ගැන බලාගෙන හිටපු නිසා. එතකොට ඇහැ ගැනයි දැනුම දුන්නේ, දැනුම දුන්න දේ ගැනයි මෙතනින් හැම වෙලාවකදීම මේ ටික ඉදිරිපත් වෙන්නේ. තින්නා සංගති පස්සෝ මේ තුන් දෙනාගේම එකතුව තමයි හේතුුනේ මේ ස්පර්ශයේ නැමැති නඩු තීන්දුව
දෙන්න. එතකොට මේ ස්පර්ශය ඇති තැනක හැම වෙලාවකදීම වේදනා සංඥා කියලා දෙකක් ඇති කරනවා. හේතුව මේ ඇහැ විදුණු බවට වේදනාවක් සහ සංඥාවක්. මේ වේදනාව සැප දුක් උපේක්ෂා වශයෙන් අපි ගන්න වේදනාව නෙමෙයි. අපි රූපයේ මේසේ ගැන හිතලා සතුටු වෙනකම, මේසේ ගැන හිතලා දුක් වෙනකම, මේසේ ගැන තියෙන මේසේ ගැන හිතලා උපේක්ෂා වෙනකම නෙමෙයි කතා කරන්නේ. මේ ඊට වැඩිය සියුම් වේදනාවක්. ඒ වේදනාවේ ලක්ෂණය තමයි හැම වෙලාවකදීම ඇහැ ගැන විතරයි දැනුම දෙන්නේ. ඇහැ බිඳුරු බව ගැන විතරයි දැනුම. එයාට දෙන්න බෑ රූපේ මොකද්ද කියන එක ගැන දැනුමක් දෙන්න බෑ. චක්කු ප්‍රසාදයේ බිඳුරු බවට එයා දන්නවා වේදනාව. චක්කු ප්‍රසාදයේ බිඳුරු බවට සංඥාව තියෙන යාගේ. වෙන කිසිම දෙයක් නෑ. මොකද මේක ඉපැද්දුවේ චක්කු විඥාන ප්‍රත්‍යයෙන් හදපු ස්පර්ශයෙන්. ඒක නිසා තාම මෙතන සංස්කරණයක් උනේ නැහැ. ඒක නිසා මෙයාට දෙන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. මේ දේ විඳින්න. එහෙම නැත්නම් එහෙම විඥාණයට පස්සේ පේ වේදනාව දාන්න. මට පොන්චි ගාලා තිබුණු ප්‍රශ්නයක් ඇයි ඔය වේදනාව දෙකට දාන්නේ? ඔක දාන්න ඕනේ අන්තිමේට ඕනේ විඥානයේ කියන තැනට දාන්න ඕනේ කියලා. ඒ දැනගෙන නෙමෙයිද විඳින්නේ. මම ඔක සෑහෙන තර්ක කරනවා අනිත් හැමෝරුත් එක කිව්වට පිළිගන්නේ නැහැ. ඒ ඉතින් වේදනාව එන්න ඕනේ අපි මේසේ විඳින්නේ ඉතින් දැනගත්තට පස්සේනේ මේසේ හොඳයිද නරකයිද කියලා අපි විඳින්නේ මේසේ කියලා එළිය දැනගත්තට පස්සේ. ඉතින් එතකොට වේදනාව කියන එක දාන්න ඕනේ අන්තිමේටම මිසක දෙකට නෙමෙයි අපි විඳලා දැනගන්නව නෙමෙයි. අපි දැනගෙන විඳිනවා. ඒ දැනගෙන විඳින කතාව වෙන්නේ මෙතනට. අන්තිමේට වෙන ඵලය. ඒකයි අපිට අන්තිමේටම එන තැනදී තමයි අපි හැම වෙලාවකදීම කිසිම දෙයක් නැති තැනක විඳිනවා කියලා කියන්නේ. මේසේ නැති තැන මේසේ හදාගෙන විඳින්නේ මෙතනින්. අපි මේසේ විඳින මට්ටමෙන්න මෙතනින් හරිම විදිහට කතා කරොත් එතන අපි දන්නේ නැහැ. අපි දන්නේ ඇහැ ගැන විතරයි කියලා අපි ඒ කතා කරේ හැම වෙලාවකදීම අපිට රූපේ ගැන දැනගන්න බෑ. අපිට දැනගන්න පුළුවන් ඇහැ ගැන. එතකොට හැම වෙලාවකදීම මේ චක්කු විඥාණයෙන් ඇහැ ගැනයි අදහස දැරුවේ. ඊට පස්සේ වේදනා සංඥා දෙක ගැනයි දැනගත්තේ මනෝ විඥාණය. මෙතන වේදනාව හැම වෙලාවකදීම මේ වේදනාව සැප දුක් උපේක්ෂා වශයෙන් කියන්නේ නැහැ. මේක කියනවා හැම වෙලාවකදීම මේ වේදනාව සැප දුක් උපේක්ෂා කියලා මෙතනින් ගන්න වේදනාව වශයෙන් කියන්නේ නැහැ. නමුත් උපේක්ෂා සහගතයි කියලා කියනවා. හේතුව උපේක්ෂා සහගතයි කියලා කියන්නේ මේකේ දැන් සැප විඳින්න දුක් විඳින්න මෙතන රූපේ උපේක්ෂා වෙන මට්ටමටත් උපද්දලා නැහැ තාම. මෙතන තියෙන්නේ ඇහැ විදුරු බවට දැනුණු වේදනා ගතියක් විතරයි. වේදනා කියන්නේ විඳීම් මාත්‍රයක්. ඒ විඳීම දෙයක් විඳ නෙමෙයි, කාරණයක් විඳ නෙමෙයි. ඇහැ විඳුණු බව විඳා. එච්චරමයි දන්නේ. ඇහැ විඳුනේ මොකක් නිසාද, මොකක්ද ප්‍රත්‍ය මොකක්වත් දන්නේ නැහැ. එයා ඇහි විඳීම දන්නවා එච්චරයි. ඊට පස්සේ මේ ඇහැ විඳුණු බවටයි මනෝ විඥානය දැනගත්තේ. මේ දෙකෙන් ගෙනල්ලා දුන්නේ මොකද්ද? ඒ දෙයට හිතලයි දැනගත්තේ. එතකොට තාම දන්නේ නැහැ මොකක්ද ඇහැට වැදුනේ, මොකක්ද ඇහැ විඳුනේ කියන එක තාම දන්නේ නැහැ. අර ස්වාමීන් වහන්සේ උතන චේතනාවේ කෘත්‍යය මොකක්ද? චේතනාවේ කෘත්‍යය තමයි හැම වෙලාවකදීම වේදනා සංඥා දෙක හිතනකම. මානසිකාර ලක්ෂණ වේදනා සංඥා දෙක එකතු කරලා හිතනකම ඒ දෙක ගැන මොකද්ද කියලා සංස්කාර ස්කන්ධය උපදිනකම නෙමෙයි. මෙතන චේතනාව හැම වෙලාවෙම මේ දෙක ගැන පවත්වන මානසිකාරය. එතකොට ඒක තමයි දැනගන්න දේ. එතකොට මෙතන කිව්වොත් අර චිත්ත වීදි වලට දක්වන උදාහරණය ගන්න පුළුවන්. ඔතනදී අපිට පැහැදිලි කරගන්න අපි කිව්වේ ඊයේ උදාහරණ දෙකක් තියෙනවා. මකුළු දැල බඳින උදාහරණය සහ අබ ගහක් යට නිදාගෙන ඉන්න උදාහරණය. එතකොට මකුළු දැල වියලා මැදට ගිහිල්ලා නිදාගෙන ඉන්නවා. එතකොට මකුළු දැල මැදට වෙලා නිදාගෙන ඉන්නකොට හැම වෙලාවකදීම කොහෙට හරි එක පැත්තකට සතෙක් වදිනවා. සතෙක් වදිනකොට මේකේ වෙන කම්පණය නිසා මකුළුවට හැරෙනවා. මකුළුව දන්නේ නැහැ කොහෙටද වැදුනේ කියලා.
කොහෙටද වැදුනේ කියලා දන්නේ නැහැ. ඊට පස්සේ එයා ඊළඟ පියවර තීරණය කරනවා මොන පැත්තටද වැදුනේ මේ කම්පණය ආවේ කියලා. ඊට පස්සේ පැත්ත තීරණය කරලා ඒ පැත්තට යනවා. පැත්තට යනකොටත් එයා දන්නේ නැහැ මොකද්ද මේ වැදුනේ කියලා. ඊට පස්සේ ගිහිල්ලා දකිනවා වැදුන දේ මොකද්ද කියලා. ඊට පස්සේ වැදුන දේ හැම වෙලාවකදීම මේ දෙයි කියලා තීරණය කරනවා. එතකොට ඒ තීරණය කරන මට්ටම මොහු කුරා ගියපු මට්ටම. එතකොට හැම වෙලාවකදීම දැන් මෙතන මේ ඇහැ රූප දෙක හදලා තියන් ඉන්න මට්ටම. මකුළුව නිදාගෙන ඉන්නවා කියලා කිව්වේ. ස්පර්ශ ආයතන පහම හදපු මට්ටම. එතකොට මේ කොටිම අලුත් රීල් එකක් දාපු වෙලාව ගැන මේ කතා කරන්නේ. අලුත් රීල් එකක් දාලා තාම එකක්වත් ඇදිලා නැහැ. එතකොට දැන් මේ ස්පර්ශ ආයතන පහ බිඳෙනකොට මේ මනස යොමු වෙනවා එක ආයතනයකට. ඒ යොමු වෙන මනසෙන් කිසිම දෙයක් දැනගන්නේ නැහැ. ඒ ආයතනයට යොමු වෙන බව විතරයි කරන්නේ. හැම වෙලාවකදීම ඒකට කියනවා අපි ద్వාරා වචනය කළ මේ චක්කු විඥාන හරි සෝත විඥාන හරි ගාන විඥාන හරි ඒ අදාළ ආයතනයට යොමු වෙනවා. අපි මෙතන ඇස ගත්ත නිසා චක්කු විඥානය කියලා දැම්මා. දැන් ඇසට මනස යොමු වුණා. ඊට පස්සේ මේ යොමු වුණාට දැන් තාම දන්නේ නැහැ මොන පැත්තද කියලා එයා තීරණය කරගත්ත. දැන් මකුළුව ඔන්න තීරණය කරගත්ත මොන දිශාවේද කියලා. දැන් මොන දිශාවේද කියලා දැනගත්තට තාම දන්නේ නැහැ කවුද කියලා. එයා මොන දිශාවේද කියලා දන්නවා. මොන දිශාවේද කියලා දැනගෙන ඊට පස්සේ මේ දිශාවටයි සතෙක් ගැටුනේ කියලා ගැටුණු බව දැනගන්නවා. හැම වෙලාවකදීම සතෙක් ගැටුණා කියන බව. එච්චරයි දන්නේ මනෝ විඥාන මට්ටමට යනකොට. ඊට පස්සේ ඒ සතා ළඟට ගිහිල්ලා හැම වෙලාවකදීම ඒ සතාව දැකලා හඳුනගෙන සම්පටිච්ඡන සම්තීරණ වර්තන ජවන් සිත් 7යි. ඊට පස්සේ තදාරම්මන කියන ඔය ටික ඔක්කොම මේ ටික ඇතුළත සිද්ධ වෙන දේවල් ටික. එතකොට දැන් ඕකෙදී අර භවංග සිත පැත්තෙන් අපිට කර්ම කාරණා ටික අතහැරලා අපි ගත්තොත් හැම වෙලාවකදීම මෙතනද කතා කරන්නේ මේ දේ තාම හඳුනන්නේ නැහැ. තාම මොකක්ද කියන මට්ටම. ගැටුණු බවට දන්නවා, ඇහැරුණු බවට දන්නවා, මොන දිශාවේද කියලා දන්නවා. අඹ ගහක් යට ළමෙක් නිදාගෙන ඉන්නවා අඩනින්දේ ඉන්නකොට අඹ ගෙඩියක් වැටෙනවා. එකපාර ඇහැරෙනවා. ඇහැරිලා බලනවා සද්දයක් ඇහුණා. මොන පැත්තෙන්ද සද්දය ආවේ? ඊට පස්සේ සද්දය ආපු පැත්ත ගැන බලනවා. ඊට පස්සේ සද්දය ආපු පැත්තට යොමු වෙනවා මොකද්ද සද්ද කියලා බලන්න. ඊට පස්සේ මොකද්ද සද්ද කියලා බලන්න ගිහිල්ලා මේ සද්ද බලන්න යන මට්ටම තමයි මේ කතා කරේ අඹ ගෙඩිය කියලා තාම පද්ද ගත්තේ නැති මට්ටම. එතකොට දැන් ගැටුණු බවට නුවණයි. එතකොට හැම වෙලාවකදීම මේ තුල ඇත්තේ නැහැ මනෝවිඤ්ඤාණය කියන එක ලක්ෂණය තුල ඇත්තේ නැහැ. මේසිය උපද්දපුවම ඇත්තේ නැහැ. ඇහැ බිඳුණු බවට විතරයි නුවණ. ඔන්න ඔය ටික අපිට කවදාවත් දැනගන්න පුළුවන් මට්ටමක් නෙමෙයි. ඒක නිසා ඔබට කියනවා විපාක මට්ටම කියලා. හැම වෙලාවකදීම මේ ටික විපාකයේ ගෙනත් දෙන මට්ටම. එතකොට විපාකයේ කියනකොට අපි මේ කතා කරා අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන බව නැතිනම් අතීත හේතු ටික තුල හදාගත්ත මේ වර්තමාන ඵලය මේ විපාක මට්ටම. එතකොට මේ විපාකයේ හැටියට නොදන්නාකම නිසා මේ දැනගත්ත දෙයට හිතනකම තියෙනවා මෙතන. දැන් හිතන්නේ හිතේ දැනගත්ත දෙයට හිතන්නේ. දැනගත්ත දෙයට හිතන්නේ එයා ළඟ ඇති ලක්ෂණය. කුණු ගොඩ ඇතුලේ තියෙන දේ දැන් අවස්සන්නේ. දැන් මේ වෙනකන් කුණු ගොඩක් ගැන කතා කරන්න ගියේ නැහැ. දැන් එයා බලනවා කුණු ගොඩ ඇතුලේ ඇති ලක්ෂණය. එතකොට කුණු ගොඩ ඇතුලේ ඇති ලක්ෂණය ගැන මතක් කරනකොට මෙන්න මෙතන තමයි හැම වෙලාවකදීම සමුදය සත්‍ය යෙදෙන තැන. එතකොට හැම වෙලාවකදීම දැන් එයාට ගෙනල්ලා දෙනවා මෙතනින් ගෙනල්ලා දෙනවා මේ දැක්කේ මිනිස්සෙක් කියන සංඥාව.
එතකොට දැන් මේ මිනිස්සයා කියන සංඥාව තමයි එයා මෙතනදී සම්පූර්ණම මිනිස්සයා උපද්දගන්නේ මෙතනදී. මෙතනින් මිනිස්සයා කියන සංඛාරය ගෙනල්ලා දෙනවා. දැන් මේ මනුස්ස බව ගෙනල්ලා දෙනකොට මේ ධර්මතා ටික ඉවරයි ඔක්කොම. ඉතුරු නැතුව වැය වුණු තැනක වියදම් වෙච්ච තැනක මෙතෙන්ට ගෙනල්ලා දෙනවා මිනිස්සයා කියලා. දැන් මෙතනින් මනෝවිඤ්ඤාණයෙන් දැනගන්නවා මිනිස්සෙක්. මෙතනින් හිතපු දේ දැනගත්තේ. දැනගත්ත දෙයට මෙතනින් හිතුවා දැනගත්ත දෙයට හිතුවා දැන් හිතන දේ දැනගත්තා. දැන් හිතන දේ දැනගත්ත කෙනා හිතනවා මම හිතුවේ මේ දැකපු දේ කියලා. දැකපු දේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක හිතන දේ දැනගත්තේ. හිතන දේ දැනගත්තා කෙලින්ම මෙතනට මිනිස්සේ. කෙලින්ම අපි හිතන්නේ රූපේ දැනගත්තා කියලා. මෙහෙන් ආපු සිද්ධිය සම්පූර්ණම දැනගත්තේ මේ පැත්තෙන්. එතකොට දැන් ඔන්න අපිට මිනිස්සයා ඉපදිලා. මේ කෙනෙක් මිනිස්සේ ඉපදුනේ හැම වෙලාවකදීම කිසිමම මේ ධර්මතාව ටික ඉතුරු නැතුව වැය වෙලා නිරුද්ධ වෙච්ච තැනක මේ අනාත්ම සිද්ධිය ආරම්භයයි මෙහි මිනිස්සයා ගෙනල්ලා දුන්නේ. මෙහි මිනිස්සයා මෙහෙන් එන්න විදිහක් නැහැ. එන්නේ මේ පැත්තේ මේ ආයතන ටික හරහාමයි. එන තැනකදී මේ ටික ඉතුරු නැතුව වැය වෙලා ඉවර වුණ තැනක මෙතනින් සකස් කරලා දෙන මිනිස්සයයි අපි දැනගන්නේ. එතකොට සම්පූර්ණ මිනිස්සයා කියන බව මෙතන විතරයි පැවතුනේ. හැබැයි අපි ඇඟිල්ල දික් කරා මෙතෙන්ට. කුම්මෝ අංගානි සකේ කපාලේ සමෝදහම් බික්කු මනෝ විතක්කේ කියලා කිව්වේ ඉබ්බා තම කටුව ඇතුලේ අවයව ටික බහලා ගන්නවා වගේ. මේ ශාසනයේ භික්ෂුව මනෝ විතර්ක හකුලව ගන්නවා කියලා. ප්‍රශ්නේ තියෙන්නේ අපි මනෝ විතර්ක හකුලව ගන්න නැති එක. ගංගා තීරයක් දිගේ ඉබ්බෙක් යනකොට ඈත තියා දකින්න නරියෙක් එනවා. නරියා දකින්න ඉබ්බා එනවා. ඉබ්බා කල්පනා කරනවා අද නම් නරියෙක් එනවා අහුනොත් මාව කෑල්ලක් කඩාගෙන කනවා අද නම් කඩන්න දෙන්නේ නැහැ කෑල්ලක්වත් කියලා හිතාගෙන කටු වස්සට රිංගුවා. නරියා කල්පනා කරනවා ඉබ්බව දැකලා අද නම් ඉබ්බෙක් එනවා අතක් කකුලක් හරි වල්ගයක් හරි දාපන් එළියට කඩාගෙන කනවා. දැන් නරියා එනවා ඉබ්බ ළඟට ඉබ්බ කටුව ඇතුළටම වෙලා ඉන්නවා. එකක්වත් එළියට දාන්නේ. ඉඳලා බලාගෙන ඉඳලා ඇති වෙනකන් ඉඳලා යනවා. එතකොට එක කොටසක්වත් එළියට දාන්නේ නැහැ. අපේ ප්‍රශ්නේ තියෙන්නේ නරිය ගියාද දන්නේ නැහැ කියලා හරි එළියට දානවා. තාම ඉන්නවද දන්නේ නැහැ කියලා හරි එළියට දානවා. හැම වෙලාවකදීම මේ ටික තමයි ඉබ්බගේ කටුව ඇතුලේ තියාගන්න ඕනේ ටික. ඒ වුණාට අපි හරියන්නේ නැහැ දානවා මෙතෙන්ට එනකම්ම. මාරයා කෙලින්ම මෙතනින් කඩුව තියාගෙන ඉන්නේ. දැම්මු කපනවා. මෙතනින් එනවා. කෙලින්ම කැපෙනවා. ඊට පස්සේ මේ කොටස වෙන් වෙන අපිට. හැම වෙලාවකදීම එළියට දැම්ම කියන්නේ අපි මායාවේ විෂයක් ක්ෂේත්‍රය. අපේ ක්ෂේත්‍රය නෙමෙයි, අපේ විෂය පරාසය නෙමෙයි. අපි ඉන්නේ මායාවේ විෂයක් ක්ෂේත්‍රේ. එතකොට එළියේ ඉන්න රූපය ගැන මතක් කරන්න පුළුවන් තාක් කාලයක් අපි ඉන්නේ මායාවට අහු වෙලා. නැත්තම් නරියා කැලක් කඩාගෙන කහලා ඉවරයි. එතකොට ගේම් එකක් යන්නේ පරාදයි ආයෙ පටන් ගන්න මුලින් ඉඳන්. ආයෙ නෝට ආයෙ එළියේ ආයෙත් කරනවා. ඒක නිසා දැන් හැම වෙලාවකදීම ඇති දෙයට ගන්න බව තුළ හැම ආයතනයකින්ම එළියට ඇඟිල්ල දික් කරන කම එනකොටම හැම වෙලාවකදීම සිද්ධ වෙන එකම දේ තමයි මායාවේ විශේෂයට යන එක. එතකොට මේ පුද්ගලයා ඇති බවට හම්බෙන කම හැම වෙලාවකදීම මේ කෙනෙක් ඇති බවට හම්බෙන කම. ඒක හදාගත්තෙත් මෙතනමයි. මේ ඇඟිල්ල දික් කරනවා මෙතන දැනගත්ත මේ ධර්මතාවයේ එළියේ තියෙන දේ කියලායි අපි දැනගන්නේ. ස්පර්ශ ආයතන පහේම අත්දැකීම දැනගන්නේ එළියේ තියෙන දේ කියලා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන තියනවා කියලා දැනගන්න එකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. තමන්ට තමන්ගේ ලක්ෂණ ටික පෙන්වන්නේ නැතුව තමන්ගේ ලක්ෂණය එයා දකිනවා බාහිර තියෙන දේ හැටියට. පුද්ගලයෙක්.
පුද්ගලයා විතරක් නෙමෙයි මෙතන මේ කළු පාටික තිබුණාට ඔක තව ටිකක් හොඳ ලස්සනට පැහැදිලි කරලා අම්මා තාත්තා මිනිස්සයා තව ටිකක් හොඳ නිමිති ඇතුවයි පෙන්වන්නේ. එතකොට ඒ සම්පූර්ණම මෙතනින් උපද්දන ස්පර්ශ ආයතන පහේම අත්දැකීම මනෝවිඥාණයෙන් දැනගන්නවා. හිතනවා දැනගන්නේ එළියේ තියෙන දේ කියලා පවතින යථාර්ථය හැම වෙලාවකදීම ඉතුරු නැතුව අවසන් වුණ සිද්ධිය. නිරුද්ධ වුණ සිද්ධිය ඇති දේ හැටියට අරගෙන තියෙනවා. ඔන්න විපල්ලාසය. විපල්ලාස කියන්නේ පෙරළුණු සංඥාව. අනිත්‍ය වුණ දේ නිට්ටයයි හැටියට ගත්තා. මෙතන අපි ගන්නෙ මේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ගියපු රූපය අනිත්‍ය වුණ දේ නිට්ටයයි කියලා. තියනවා කියලා. දැන් තියනවා කියලා ගත්ත රූපය හැමදාම අපිට දුක ගෙනල්ලා දෙනවා. දැන් අපි ඊයේ කතා කරපු කාරණය තුලට මේක බහාලන්න මෙතන තමයි අපිට හැම වෙලාවකදීම සමුදේ සත්‍ය උපද්දපු තැන. මෙතන සමුදේ උපද්දපු තැන. මෙතනින් සමුදේ සත්‍යය පැද්දුවා මෙතනින් සමුදේ පැද්දුවා. මෙතන අපි උපද්ද ගත්ත මෙතන මේ උපාදානස්කන්ධ පංචකයක් තිබුණේ. උපාදානස්කන්ධ පංචකයක් කියනකොට හැම වෙලාවකදීම දැන් මෙතනනේ අපි පුද්ගලයා උපද්දගත්තේ. මිනිස්සයා උපද්දගත්තේ මෙතන. මෙතන උපද්දගත්ත එක තමයි එළියට ඇඟිල්ල දික් කළේ. නමුත් උපද්දගත්ත ටික තිබුණේ මෙතන මේ ටික වේදනා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ටික. එතකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියනකොට රූප උපාදානස්කන්ධය. රූප උපාදානස්කන්ධය කියනකොට චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානම් උපාදාය රූපං කියලා කතා කරන්නේ මෙන්න මෙතන රූපස්කන්ධය ගැන. රූප උපාදානස්කන්ධය නෙමෙයි. උපාදානස්කන්ධය ගැන හැම වෙලාවකදීම කතා කරන්නේ මෙතන. මනෝවිඥානය තුල හදාගන්න දේ ගැන. උපාදානස්කන්ධය. මොකද රූපේ හිතේ යෙදෙන්නේ නැහැ චිත්ත විප්පයුක්තං. සබ්බං රූපං චිත්ත විප්පයුක්තං. සියලුම රූපේ හිතේ යෙදෙන්නේ නැහැ. රූපේ කියන එක හිතේ යෙදෙන ධර්මතාවයක් නෙමෙයි කවදාවත්. එතකොට හිතේ යෙදෙන්නේ නාම ධර්මතා ටිකක් මිසක රූපේ නෙමෙයි. උපාදානය කියන එක කොහෙද යෙදෙන්නේ? හිතේ යෙදෙන දෙයක්. හිතේ යෙදෙන උපාදානයේ රූපේ යෙදෙනවා කිව්වොත් එහෙම එතකොට අපිට කියන්න නම් රූපයේ හිත යෙදෙනවා කියලා. එහෙම කිව්වොත් ධම්මසංගමේ රූප කාණ්ඩය වෙනස් කරන්න වෙනවා අපිට. ඒක නිසා දැන් හැම වෙලාවකදීම මෙතනදී කතා කරන්නේ උපාදානය කියන දේ මනෝවිඤ්ඤාණය තුළ හදාගන්න මට්ටම. ඒ කියන්නේ කෙනෙක් උපදින තැනගෙන. මිනිස්සයා උපද්දපු තැනගෙන මේ කතා කරන්නේ. රූපස්කන්ධයේ ලක්ෂණය තමයි කවදාවත් මිනිසෙක් නොහිටපු බව. ඇහැට ගැටුණු මොහොතේදී කවදාවත් මිනිසෙක් හිටියේ නැහැ. චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානම් උපාදාය රූපං. සතර මහා භූත සතර මහා භූතයන්ගේ උපාදාය රූපය. සතර මහා භූත කියලා කියන්නේ මහා භූත. ඒකට මහා භූතය. ඒ ඊට වැඩි අය භූතය නැහැ. ඒක තමයි ලෝකේ තියෙන ලොකුම රූපය. මහා භූතයන්ගේ ලක්ෂණය මොකද්ද? හැම වෙලාවකදීම භූතයගේ ස්වභාවය තමයි බය විදිහට බය කරන්න අවශ්‍ය දෙයට පෙනී සිටින එක. මම් බය යම් රූපයකට මම් බය රූප විදිහට පෙනී සිටිනවා. මේ කෙනා බය යම් රූපයකට ඒ විදිහට තමයි පෙනී සිටින්නේ. ඒ කෙනා බය විදිහට ඒ කෙනාට වෙන් වූ පරිදි පෙනී සිටිනවා. අර කතාවක් තියෙන්නේ රජකුමාරවරු පිරිසක් ගමනක් යනකොට කැලේ මැදදී පිරිසත් එක්ක ගමනක් යනකොට ඒකේ හිටපු පිරිස මිහිරි සද්දයට කැමති අයට මිහිරි සද්දයක් ඇහෙන්න සලස්වනවා. එතකොට එයා සද්ද හොයාගෙන යනවා. ගන්ධයට කැමති අයට මිහිරි සුවඳක් හොයාගෙන යනවා. එයා සුවඳ හොයාගෙන යනවා. මිහිරි ලස්සන රූපයට කැමති අයට ලස්සන රූපයක් පෙන්වනවා. එතකොට එයා රූපෙට යනවා. අන්තිමේටම ඒ රූපෙපස්සෙන් ගිහිල්ලා එයා ඇදගෙන ගිහිල්ලා ඒ යක්ෂණිය අයව හිර කරගෙන ආහාරය සඳහා ගන්නවා. ඒ වගේ මහා භූතයන්ගේ ලක්ෂණය තමයි මහා භූත කියලා කියන්නේ මේ ලෝකේ ඉන්න හොඳම භූතය. එතකොට පෙනී සිටිනවා අනිත් අය බය වෙන විදිහට.
අනිත් අය බය වෙන විදිහට කියලා කියන්නේ හැම වෙලාවකදීම සතර මහා ධාතුවට පුළුවන්කම නැහැ වෙන විදිහකට පෙනී සිටින්න. එයා දැන් ඇහැ බය වෙන විදිහට පෙනී සිටිනවා. ඇහැ බය වෙන විදිහට කොහොමද පෙනී සිටින්නේ? වර්ණ රූපය හදලා උපාදාය රූපය. ඔන්න ඒගොල්ලෝ ගත්ත රූපේ ඒ වෙලාවේ උපාදාය රූපය වර්ණ සටහන. දැන් ඒකෙන් බෑ කන බය කරන්න. එයා කන බය කරන්න බෑ එතනදී ඒ ස්පර්ශයෙන් හදන ශබ්ද රූපය. එතකොට හැම වෙලාවකදීම ඒගොල්ලොන්ට බෑ එයාට බෑ නාසය බය කරන්න. එයා බිඳින්න ඕනේ නම් එයාට දෙවන්න ගන්ධ රූපය. දැන් මෙන්න මේ මහා භූත කියලා කියන්නේ හැම වෙලාවකදීම මහා භූත ටික ප්‍රකට වෙන්නේ භූතය විදිහට නෙමෙයි. භූතයගේ ඇත්ත ස්වરૂපයෙන් ප්‍රකට වුණොත් අපිට පේන්නේ නැහැ භූතය. භූතයගේ ඇත්ත ස්වභාවය ප්‍රකට වුණොත් භූතය පේන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒක නිසා එයා ප්‍රකට වෙන්නේ එක එක විදිහට අපි බය වෙන විදිහට. එතකොට දැන් මහා භූත කියලා කියන්නේ ඒකයි. මේක මහා භූත කියන වචනේ යොදන්නම අර්ථය ඔක තමයි හරිම වචනේ. ඒක නිසා දැන් ඇහැ බය වෙන විදිහටයි පෙනී ඉන්නකම කරන්නේ. එතකොට ඇහැ බිඳෙනවා. නාසය බය වෙන විදිහටයි පෙනී ඉන්න බව කරන්නේ. එතකොට නාසය බිඳෙනවා. එතකොට ඕකෙන් ටිකක් හරි වෙනස් වෙන්නේ ශබ්ද රූපේ විතරයි. ඒ ශබ්ද රූපේ වෙනස් වෙන්නේ සතර මහා ධාතුව ඒක රාශිය වන හැම තැනකදීම ශබ්ද රූපේ නැහැ. හැබැයි ශබ්ද රූපේ ඇති හැම තැනකදීම සතර මහා ධාතුව තියෙනවා. හැබැයි ධාතුව ඇති හැම තැනකම සතර ශබ්දේ නැහැ. අනිත් රූප ටික හැම වෙලාවකදීම සතර මහා ධාතුවේ ඒක රාශිය වන හැම තැනකදීම ගන්ධ රූපේ තියෙනවා. වර්ණ රූපයක් තියෙනවා. රස රූපයක් තියෙනවා. පොට්ටබ්බේ කොම පඨවි ධාතුව නියෝජනය කරනවා. එතකොට මේ ධාතු හතර එකතු වෙන හැම තැනකදීම තියෙනවා මේ අනිත් ධාතු ටික සද්ද රූපේ හැරුණකොට අනිත් උපාදාය රූප ටික තියෙනවා. සද්ද රූපේ ධාතු තියෙන හැම තැනකම සද්ද නැහැ. සද්ද තියෙන හැම තැනකම ධාතු තිබුණට ධාතු තියෙන හැම තැනකම සද්ද නැහැ. ඒක නිසා සද්ද රූපේට විතරක් පොඩි වෙනස්කමක් තියෙනවා. ඒ වෙනස්කම නිසා තමයි අවුල් වෙන්නේ ඒ හෙලවෙන කම ගැටෙන කම හැම වෙලාවකදීම ගැටෙන්න ඕනේ ඉන්න සතර මහා ධාතු සමவாயයෙන් කිසිම රූපයක් ගැටෙන්න ඕනේ සද්දෙන් නොගැටුනොත් සද්දෙන්නේ නැහැ. එතකොට ඕක නිසා තමයි වත්තුනානත්තේ ඥානයේදී වත්තුනානත්තේ ඥානයේදී විස්තර කරනවා මේක විදර්ශනා කරන්න ගියාට පස්සේ අනිත් හැම රූපෙම අවිද්‍යාව කර්ම තණ්හා ආහාර කියන දේවලින් හැදුණා කියලා සද්ද රූපේ විස්තර කරන්නේ නැහැ. හැබැයි සද්ද රූපේ විස්තර කරන්නේ නැති එක ඇත්තටම වැරදි. ඒක පරණ පොත්වල විස්තර කරලා තියෙනවා. නමුත් අටුවාවක විස්තර කරන්නේ නැහැ කියලා පෙළේ දාලා නැහැ. නමුත් අටුවාවේ විස්තර නොකරයි කියලා පෙළේ විස්තර නොකරන එක බරපතල වරදක්. මොකද එච්චර කල් කියාගෙන න්‍යාය අනුව විස්තර කරන්න වෙනවා. දැන් එතනදී ඇහැ ගැන විස්තර කරනවා. ඇහැ අවිද්‍යාවෙන් කර්මයෙන් හදපු දෙයක් අවිද්‍යාව කර්ම තණ්හා ආහාරයෙන් හැදුවා කියලා ඔන්න ඇහැ විස්තර කළා. රූපයත් විස්තර කරනවා අවිද්‍යාව කර්ම තණ්හා ආහාරයෙන් හැදුවා කියලා. ඇයි එහෙම විස්තර කළේ? ඇහැට පෙන්වන හේතු ටිකම රූපෙට පෙන්වනවා. එතකොට දැන් ඇහැ ගැන විස්තර කළේ රූපය ගැන විස්තර කරන්න ගිහිල්ලා. එතකොට දැන් නාසය ගැන විස්තර කරන්න ගිහිල්ලත් එහෙමයි. නම් කන ළඟ විස්තර කරන්න ගියාට පස්සේ සද්දෙට පෙන්වන්නේ අවිද්‍යා සම්භූතං කියන එක. ඇයි ඒ පෙන්වන්නේ නැත්තේ? දැන් රූපෙට පෙන්වනවා. දැන් මේ කෝප්පේ කියන රූපය මොකද්ද කරපු අවිද්‍යාව, මොකද්ද කරපු කර්මය, මොකද්ද කරපු සංඛාරය? නමුත් ඇහැට තියෙන හේතු ටිකනේ පෙන්වුවේ ඇහැ හදාගන්න අපි කරපු අවිද්‍යා කර්ම ටිකනේ අපිට පෙන්වන්නේ. අවිද්‍යා සංඛාර කියන ටික හැම වෙලාවකදීම අපිට පෙන්වන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන ටික අපේ පැත්තෙන් පෙන්වන්නේ හේතු ඇහැ හදාගන්න හේතුව. නමුත් ඒ හේතුව පෙන්වන්නේ නැහැ සද්දෙට. ඒක නිසා ඒක මේ අලුත් සංස්කරණයේ තියෙනවා. ඒක යටින් දාලා තියෙනවා. අටුවාවක මේක පෙන්වන්නේ නැති නිසා ඒක ඉවරෙන්නේ නැහැ කියලා. නමුත් අනිත් පොත්වල පරණ පුස්කොළ පොත්වල තිබුණයි කියලා එතන පාළි යටින් තරු ලකුණක් දාලා තියෙනවා. නමුත් ඒ විදිහට අටුවාව අනුව පෙළ වෙනස් කරන එක නෙමෙයි හරිනම් කරන්න ඕන පෙළට අනුව අටුවාව වෙනස් කරනවා. අටුවාවක දාලා නැත්නම් ඒක අටුවාවට එකතු කරා නම් කමක් නැහැ. හැබැයි පෙළ වෙනස් කරන එක ඊතරම් නොසුදුසු දෙයක්.
ඉතින් නමුත් ඇත්තටම එන න්‍යාය අනුව එතෙන්ට එකතු වෙන්න ඕනේ. ඒකයි පරණ පොත්වල හැම එකකම දාලා තිබිලා තියෙන්නේ. ඉතින් නමුත් අර අටුවා යුගයට යනකොට ওই කාරණා ටික වෙනස් කරනවා. ඒ සද්දේ කියන එක වෙනසක් තියෙනවා. සතර මහා ධාතුවේ හැම තැනකම සද්දේ ඇත්තේ නැහැ. ගැටෙන්න ඕනේ සද්දේ. ඒක නිසා සද්දේ ගැන කතා කරනකොට අර විදිහට කතා කරන්නේ නැතුව ඒක වෙනස් කරනවා. නමුත් ඒ සද්දය ඇහුනේ අපිට කන හදාගත්ත නිසානේ. කන හදාගත්තේ අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරයන් නිසානේ. නැත්නම් අවිද්‍යා කර්ම තණ්හා ටික නිසානේ අපි කන හදාගත්තේ. එතකොට කන හදාගත්ත හේතුවම පෙන්වන්නේ බෑ සද්දෙට. ඒ කන ඇති කල්ලි සද්දය ඇහුනේ. දැන් ඇහැට පෙන්වන්නේ ඒ න්‍යායයන්ට. නමුත් ඒක කනට පෙන්වන්නේ නැතුව යනවා. ඒක නිසා ඒක පස්සේ කාලේ ප්‍රශ්නයක් වුණොත් ඒකේ විදිහට දැනගන්න එක විමසනකොට ස්වාමීන් වහන්සේ අර ඵලයේ විපාකයේ දක්වා නේද අපි පුරාණ කර්මය කියලා කියන්න පුළුවන් ඵලයේ විපාකය. මෙන්න මේ ඵලයේ කියන තැන මේ විපාක මට්ටම හැම වෙලාවකදී පුරාණ කර්මය කියන. ඔව්. මෙතන මේ ටික හැම වෙලාවකම පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හදපු ටික. එතකොට මේ ටික නව කර්ම ටික හැම වෙලාවකදීම පාදානස්කන්ධ ටික නව කර්ම ටික. මේ ටික කොහොම පුරාණ කර්මයෙන් හදපු ටික. එතකොට දැන් මෙතනදී උපාදානස්කන්ධය කියන එක තුළ හැම වෙලාවකදීම රූප උපාදානස්කන්ධය කියලා කියනකොට අර සතර මහා ධාතුව නෙමෙයි. සතර මහා ධාතුව සහ උපාදාය රූපේ යෙදුනේ මෙතනදී. අපිට සතර මහා ධාතුව දැනගන්නත් බෑ උපාදාය රූපේ දැනගන්නත් බෑ. අපි දැනගත්තේ ඇහැ ගැන. මොකද මේ නිලධාරිය වග කිව්වේ ඇහැට. ඒක නිසා අපි දැනගත්තේ ඇහැ ගැන මේ අපේ ඇහැට ගෝචර වෙන මට්ටමේ වර්ණ සටහන විතරයි දැනගන්න පුළුවන්. කයටත් එහෙමයි. ඒකනේ දෙවියෙක් කියලා බුදුරජාණන් වහන්සේ ළඟ හිට ගන්න යනකොට ගිලිනවා. හිට ගන්න බෑ. හිට ගන්න හදනවා පොළොව යටට යනවා. එතකොට දැන් පොළොවේ පය ගන්න බෑ යටට යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා සිහි උපදව ගන්න කියලා. එයාට මේ පැත්තට යොමුණු ශ්‍රද්ධාව නිසා එයාට බුදුරජාණන් වහන්සේ ළඟදී සිහිය නෑ. දැන් තමන්ගේ කය මේ භූමියට ගැලපෙන විදිහට ඕලාරික කරගන්න, රළු කරගන්න. ඒක නිසා එයා පොළොව යටට යනවා. මේක විනිවිද යනවා. ඊට බුදුරජාණන් වහන්සේ සිහි උපදව ගන්න කියන. එතකොට තමයි නැවත රළු කයක්ම වාගෙන පොළොව මත හිටින්නේ. එතකොට ඒ වගේ දැන් හැම වෙලාවකදීම එයාට බෑ මේ රළු කය විඳින්නේ. එයා මේව විනිවිද යනවා හැම වෙලාවකදීම. එතකොට දැන් හැම වෙලාවකදීම මේ අපේ මට්ටමේ කය අපි විඳින්නේ. එයා විඳින්නේ එයාගේ මට්ටමේ කය. එතකොට අපිට අහන්න බෑ මේ පොළොව ඇයි යාට හැපෙන්නේ නැත්තේ කියලා. මේක සාධාරණ අපිට විතරයි. අපි දැනගත්තේ අපේ කය මිසක දේ නෙමෙයි. ඒක නිසා දැන් හැම වෙලාවකදීම අපි දැනගන්නේ අපේ ඇහැ. වර්ණ රූපේ නෙමෙයි. ඒකයි මීමැස්සට රූපي වෙන්න වෙනම විදිහකට. අපිට මේ ගැන දැනගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. කොහොමවත් අපි දැනගත්තේ ඇහි ලක්ෂණය. එතකොට මනෝවිඤ්ඤාණයට ගෝචර වුණේ මේ ඇහැ බිඳුණු එකේ ලක්ෂණ ටික. ඒ තුල තාම තිබුණේ නැහැ මේසේ ගැන. ඊට පස්සේ උපාදානස්කන්ධයන්ගෙන් තමයි අපිට මේසේ ඉපැද්දුවේ. එතකොට මේසේ ගැන අපිට හිතන්නේ රූපය ඇහෙන් දැකපු රූපය අරබය දකින්න මේසේ ගැන තමයි හිතන්නේ. එතකොට ඒ දකින්න මේසේ ගැන හිතන එකට කියනවා රූප උපාදානස්කන්ධය කියලා. ඊට පස්සේ ඒ රූපයේ විඳින කමට කියනවා වේදනා උපාදානස්කන්ධය කියලා. ඊට පස්සේ ඒ මේසේ ගැන යම් සංඥාවක් තියෙනවා නම් ඒකට කියනවා සංඥා උපාදානස්කන්ධය කියලා. ඊට පස්සේ යම් මේසේ ගැන යම් සංඛාරයක් තියෙනවා නම් හිතන කමක් තියෙනවා නම් ඒකට කියනවා සංඛාර උපාදානස්කන්ධය කියලා. ඊට පස්සේ මේසේ ගැන යම් දැනගන්න බවක් තියෙනවා නම් දැනගන්න දෙයට කියනවා විඥාන උපාදානස්කන්ධය කියලා. ඔය පහ එකට උපදින ටික. වෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ එකටම උපදින පංචකයක්. එතකොට හැම වෙලාවකදීම මේසේ උපදින කම නියෝජනය කළේ උතනින්. දැන් අපි ඊයේ කතා කරලා එකම කාසිය දෙපැත්ත වගේ කියලා දැන් ඔය මේසෙන් තොරව Taman හිටියද වෙනම ස්කන්ධයක. මෙතෙන්ට එනකම් ඔක්කොම නිරුද්ධයි මේ ටික හැදෙන මොහොතේදී. ආයේ Tamanව හදන්න වෙනම ස්කන්ධ ටිකක් තිබ්බේ නැහැ. මේසේ හැදුවෙත් මේ ටිකේමයි Taman උනේත් මේ ටිකමයි. ඒකයි මේසෙන් තොර Tamanවත් Tamanගෙන් තොර මේසෙවත් දකින්න එපා. හැම වෙලාවකදීම තමන් උනේ මේසේ මේසේ උනේ තමන්. තමන්ගෙන් තොරව වෙන මේසේ හිටියේ නෑ මේසෙන් තොරව තමන් හිටියේ නෑ.
එතකොට දැන් මේසෙන්තරව තමනුත් නැතුව තමන්ගෙන්තරව මේසෙත් නැති තැනක තමයි අපි තමාගෙන් තොර වූ මිනිසෙක් දැක්කේ. එතකොට දැන් ඇත්තටම තමන්ව වූ ස්කන්ධ ටිකට තමයි අපි මේ මිනිස්සයා හදාගත්තේ. තමන්ව වූ තමන්ගේ ස්කන්ධ ටිකට අපි මේ මිනිස්සයා හදාගත්තා. මෙතන. එතකොට දැන් මේ මිනිස්සයා කිව්වේ තමන්ට නෙමෙයිද? ඒ වෙලාවේදී අම්මා කිව්වේ තමන්ට නෙමෙයිද? පුතා කිව්වේ තමන්ට නෙමෙයිද? තමන් ගැන හිත නෙමෙයිද මේ සතුටු වෙන්නේ? තමන් ගැන හිත සතුටු වෙන එක ලාමක කමක් නෙමෙයිද? බොහොම ලාමක කමක්. දැන් මම අර කියන්නේ අපේ ආරණ්‍යයට එන මානසික රෝගී ළමයි එයා හිතාගෙන ඉන්නේ ආරක්ෂක ලේකම් කියලා. ඉතින් එයා අපිට ඇවිල්ලා ලොකු පොත් ලොකු ලියුම් කොළ අරගෙන එනවා ඉංග්‍රීසි ලියුම් කියලා ලියුම් එක එක රටවල් වලට පවා ලියුම් ලියපුවා අරගෙන ඇවිල්ලා එයා කියනවා මම මේ රටේ ආරක්ෂක ලේකම් මගේ නම මේකයි රටේ මෙහෙම ප්‍රශ්න තියෙනවා මේ වගේ මහා බරපතල ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්න විසඳ ගන්න විදිහක් නැහැ. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩාක් කියලා ඉතින් ලියුම් පෙන්න සෑහෙන ප්‍රශ්න තොගයක් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළා එයාට තව අමතර ප්‍රශ්නකුත් තියෙනවා. මෙච්චර ප්‍රශ්න තියෙනකොට මේක විසඳන්න මට ගෙදරින් යන්න දෙන්නේ නැහැ. එයාට අමතර ප්‍රශ්නකුත් තියෙනවා. එතකොට ආරක්ෂක ලේකම් යම් සතුටක් විඳිනවා නම් මම ආරක්ෂක ලේකම් කියලා යම් ගර්වයක් විඳිනවා නම් එයා ඒකත් විඳිනවා. ආරක්ෂක ලේකම් ප්‍රශ්න වලින් යම් පීඩාවක් විඳිනවා නම් එයා ඒකත් විඳිනවා. ඊටත් වැඩි අමතරවත් විඳිනවා. එතකොට දැන් ආරක්ෂක අපි වෙනම අපි හොඳයි කියලා අපි හිතාගෙන අපි එයා දිහා බැලුවට ඇත්තටම එයා යාට ආරක්ෂක ලේකම්. එයාට ආරක්ෂක ලේකම් කියන්නේ කිසිම ලැජ්ජාවක් නැත්තේ නෑ. එයා ඇත්තටම එයාට ආරක්ෂක ලේකම්. තමන් ආරක්ෂක ලේකම්මයි. ඉතින් ඒකේ ඇති වෙනස මොකද්ද? එයා ආරක්ෂක ලේකම්යි. අපිට ප්‍රශ්නේ තියෙන්නේ එයා ආරක්ෂක ලේකම් නෙමෙයි කියලා අපි හිතන් ඉන්නේ එකනේ. ඉතින් එයාට ආරක්ෂක ලේකම්. ඉතින් දැන් ඉතින් එයාට ආරක්ෂක ලේකම් මේක නිසා එයා හිතාගෙන ඉන්න ඒ තුල එයා සතුටු වෙනවා. ඉතින් එතකොට දැන් ඒක අපි හොඳයි කියන නිසා අපි කියනවා මානසික රෝගී බවක් කියලා. ඇයි නැති ආරක්ෂක ලේකම්කම ඇති හැටියට ගත්ත නිසා. දැන් එයා තමන් ගැන හිත සතුටු වෙනවා තමන් ආරක්ෂක ලේකම් කියලා. එතකොට දැන් අපි තමන් ගැන හිත සතුටු වෙනවා. එක සිද්ධිය නෙවෙයි වෙලා තියෙන්නේ නැති දේ ඇති හැටියට අරගෙන දැන් අම්මා ගැන ළමයා ගැන හිත සතුටු වෙනවා. දැන් ළමයා උපද්දගත්තේ තමන් තුලමයි. ඔන්න ආරක්ෂක ලේකම් තමන් කියලා හිතාගත්තා. ළමයා උපද්දගත්ත තමන් තුල. දැන් හිත සතුටු වෙනවා. ඉතින් ළමයා ගැන හිත හරි හොඳයි මෙහෙමයි කියලා. දැන් හොඳ උපද්දගත්තේ තමන් තුලමයි ළමයා උපද්දගත්තේ තමන් තුලමයි. දැන් තමන් ගැන හිත සතුටු වෙනවා. ඒක නිසා කිව්වා සබ්බේ පුතුජන උම්මත්තකාරී. ඉස්ස කිව්වේ නැහැ. උම්මත්තකා විය කිව්වා. උම්මත්තකයින් වගේ කියලා. මේ රූපේ හැසිරෙන්නේ. ඇයි? රහත්න කෙනෙකුට උම්මත්තක පිරිසක් වගේ තමයි තියෙන්නේ. දැන් ආරක්ෂක ලේකම් කියලා අපි එයාට පිස්සු කියලා කියන්නේ අපි ඔක්කොම හොඳට ඉන්න නිසා. ඉතින් රහතන් වහන්සේ නමකට මේ නැති දේ ඇති හැටියට අරගෙන ළමයා මරුණා කියලා දුක් විඳින අඬන වැළපෙන අපිව පේන්නේ ඒ විදිහට නෙවෙයිද? ආරක්ෂක ලේකම් කියන දුක් විඳින කෙනා වගේ තමයි අපි. අපිට එකවදක් තියෙනවා සෝනස ගෙදරින් බලපෑමක් නැහැ ඒක. ගෙදරින් කිසිම බලපෑමක් නැහැ කියලා ඔබේ හිතේ ඉන්න පුළුවන්. උදව් කරනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට දැන් හැම වෙලාවකදී මේ නැති දේ ඇති හැටියට ගත්ත කම ඇත්තටම බාල බවක් කියනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ හිස් පුරුෂය කියලා කියන්නේ පුතඥයන්ට හිස් නැති දෙයක් ඇති හැටියට ගත්ත මනුස්සයා හිස් නෙමෙයිද? හිස් නිසා නෙමෙයිද මේ නැති දේ ඇති හැටියට ගන්නෙ? කෙනෙක් හිතුවොත් තමයි බුදුරෙක් කියලා හිතාගත්තොත් මහාගමසේකර කියන්නේ ඒකනේ. ප්‍රබුද්ධ කාව්‍යයේදී මහාගමසේකර කියනවා බුදුරෙක් වෙන්නේ නැති ලේසිම මඟ නම් මම බුදුයි කියලා හිතාගන්නමයි කියනවා. ඉතින් ඒක නිසා රහත් වෙන්න තියෙන ලේසිම ක්‍රමය මම රහත් කියලා හිතාගන්න එක. ඉතින් එතකොට තමන්ට රහතෙක්. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් හැම වෙලාවකදීම හැබැයි උපාදානස්කන්ධ පංචකය තුල හදාගත්ත රහත් බව.
දැන් ඔන්න අපි හැම වෙලාවකදීම රැස් කරගත්ත පුද්ගල බව එළියේ තියෙන බවට මෙතනින් තමයි රැස් කරගත්තේ. එතකොට නැති දේ ඇති හැටියට ගත්තා. දැන් අන්න ඕකයි කර්ම විපාක කියන එක අපිට මෙන්නේ. අපි හිතන්නේ හරි අසාධාරණයි මේ කර්මය කියලානේ. දැන් මම තව මිනිස්සෙකුට හරි තරහයි. දැන් ඒ මිනිස්සයාට තරහයි. දැන් අල්ලපු ගෙදර මිනිස්සයාට එක හරි තරහයි මට. දැන් තරහයි කියන අල්ලපු ගෙදර මිනිස්සයා හදාගත්තේ කොහෙද? මෙතන. දැන් මේ අකමැති පුද්ගලයා Taman උනේ නැද්ද මේ මොහොතේදී? දැන් තරහ ගත්තේ මෙතනින්. එතකොට Tamanට නෙමෙයිද මේ තරහ ගත්තේ? දැන් Taman කැමති ගහන්නේ මිනිස්සයාට. දැන් මේ Taman කැමති උනේ Taman හදාගත්ත උපාදානස්කන්ධය තුල ඇති මේ පුද්ගලයාට ගහන්න. ඕක එළියට දාන එක වැරදි සිද්ධියනේ. ඒක කපලා දැම්මහම කොටින්ම ගහන්න කැමති උනේ කොහෙටද? Tamanට ගහන්න කැමති උනේ. Taman කැමති කෙනෙක්ව මරන්න, කුකුලෙක් මරනවට කැමති. එතකොට දැන් කුකුල උපද්දගත්තේ කොහෙද? මෙතනින්. එතකොට දැන් මෙතන ඉන්න කුකුල Tamanගෙන් තොරව කුකුලෙකුත් කුකුලගෙන් තොර Tamanවත් හිටියේ නැහැ. මෙතන ස්කන්ධ ටික පංචකය තුලයි කුකුල ඉපැද්දුවේ. දැන් කුකුල මරනවා කියන එක තුල අපි කරන්න කැමති මේ ස්කන්ධ පංචකය එළියට දාලා බලන්න කැමති නේ, එළියෙන් නැති කරන්න හදන්නේ. ඒ කියන්නේ මේ මෙතනින් නැවත උපදින හේතුව නැති කරන්න බලනවා මේ පැත්තෙන් දකින්න නිසා. දැන් ඒ කියන්නේ Taman තුල කුකුල උපද්ද ගන්න කැමති නැහැ. කුකුල උනේ Tamanම නම් Tamanගේ ස්කන්ධ ටික නම් Taman නැවත පවත්වන්න කැමති උනේ නැහැ. Tamanම නැවතත් පවත්වන්න කැමති උනේ නැහැ. ඒක නිසා මොකද කරන්නේ? කුකුල මැරුවා. දැන් කර්ම විපාකේ කැමැති දෙයට විපාකේ හම්බෙන්නේ. හැම වෙලාවකදීම අපේ කැමැත්තට අනුව විපාකේ. ඊළඟ ජීවිතේ මොකද අපි ජීවත් වුණාට ජීවිතේට Tamanට අකමැති වුණ නිසා අල්පායුෂ්කයි. භෞතිකව හදලා දෙනවා. එයා දුක් විඳිනවට කැමති කියලා එයා හදාගත්තේ මෙතන Taman තුලමයි. ඒක නිසා දැන් Tamanට හම්බෙනවා ලෙඩ වෙන්නේ. දැන් ලෙඩ රෝග බහුලයි. ඒක නිසා අපි අනුන්ට ගහන්න ගිනි අඟුරු ටිකක් ගන්න කලින් Taman පිච්චිල ඉවරයි කියන්නේ ඒකයි. මෙතන හැම වෙලාවකදීම Taman තුල හදාගත්ත ලෝකයක් තුල කටයුතු කරන නිසා චේතනාහම් වික්‍රේ කම්මනෝදාය මහණෙනි චේතනාව කර්මය කියනවා. මේ චේතනාව තුල Tamanම නියෝජනය කරන්නේ. අකමැති පුද්ගලයෝ කැමැති පුද්ගලයෝ හදාගන්නේ ඔක්කොම මෙතනින්. එතකොට මේ පුද්ගල බව මෙතනින් හදාගන්න නිසා හැම වෙලාවකදීම කර්මය මෙහෙට. ස්වාමීන් වහන්සේ දැන් මහමුදුරෝ කියලා තියෙනවානේ පුරුෂයා ස්ත්‍රියට කැමති, ස්ත්‍රිය පුරුෂයට කැමති කියලා. ඒ දැන් ওই විදිහට බැලුවොත් පුරුෂයා ස්ත්‍රියට කැමති හින්දා එයා ඊළඟ ඒ කර්මයේ ස්ත්‍රියක් වෙන්නද? අනිවාර්යයෙන්. කාමයේ වර්ධව හැසිරීමේ විපාකයක් හැටියට මේ අනිත් පැත්තට වෙන්නේ. නමුත් ඒක අකුසල චේතනාවක් නිසා අකුසලේ බලපෑම හැම වෙලාවකදීම දැන් මේ පැත්තම හැරෙනව නෙමෙයි. එතකොට හැම වෙලාවකදීම දැන් කැමැත්ත තුල තියෙන්නේ ලෝභයට කැමැත්ත, ද්වේෂයට කැමැත්ත, මෝහයට කැමැත්ත. එතකොට එතනදී තමන්ව නියෝජනය කරලා තියෙන්නේ දැන් ස්ත්‍රියට කැමැති කියන බව තුළ එයා යම් වින්දනයකට නම් කැමැති උනේ ඒ වින්දනය අනුව යන විපාකිකුයි එයාට හැදෙන්නේ. ඒක නිසා හරියටම ස්ත්‍රී බවද පුරුෂ බවද කියන්න බෑ. හැබැයි අර විපාකයක් විදිහට අරක පෙන්නන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ හැම වෙලාවකදීම මොකද පෙන්නනවා මට සූත්‍රේ නම මතක නැහැ. අග්ගඤ්ඤ සූත්‍රයේ අග්ගඤ්ඤ සූත්‍රයේ දැන් අලිංගික සත්ව කොටාසියක් තමයි ඉස්සෙල්ලම ලෝකෙට පහළ වෙන්නේ. එතකොට ඒ අයගේ එහෙම සංකල්පනා නැහැ. ඔවුන් දෙස බොහෝ කාලයගේ ඇවෑමෙන් බලාගෙන සිටීම තුළ රාග සහිත සිත් පහළ වෙනවා. ඒ සිත් පහළ වීම අනුව ඔවුන්ට ඒ ලිංගයන් පහළ වෙනවා කියලා. එතකොට හැම වෙලාවකදීම දැන් ඒ තමන්ගේ කැමැත්ත අනුව ඉස්සෙල්ලා ඒ යොමු වුණ රාගය අනුවයි ඒ පහළ වීම සිද්ධ වෙන්නේ. එතකොට ඒ අනුව ඊට පස්සේ ඒ අනුව නිමිති තියෙනවා සංඛාරස්කන්ධේ පෝෂණය කරගෙන යනවා. කියලා අග්ගඤ්ඤ සූත්‍රයේ කරන පැහැදිලි කිරීමක් තියෙනවා. මොකද ලෝකයේ එන ගොඩාක් පැහැදිලි කරන සූත්‍රයක් අග්ගඤ්ඤ සූත්‍රය. එතකොට දැන් හැම වෙලාවකදීම උපාදානස්කන්ධ පංචකය තුළ තමයි හැම වෙලාවකදීම තමන්ට සිද්ධ කරගන්න කර්මයේ විපාකයේ තමන්ට හම්බ වෙනවා. එතකොට
ඒකයි බුදුරජාණන් වහන්සේ තිත්තන්තේ නිබ්බුතේච අපි සමේචිත්තේ සමපලං කියන බුදුරජාණන් වහන්සේ වැඩ හිටියත් නැත සමසිතේ සමානසස්. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා ඇහැ රූප චක්කු විඥාන දෙක ඇති වුණු තැනක බුදුරජාණන් වහන්සේ උපද්දගත්තේ මෙතනින්. බුදුරජාණන් වහන්සේ උපද්දගත්තේ බුදුරජාණන් වහන්සේ මේ මොහොතේදී වැඩ ඉන්නවා කිව්වත් අපි ඇහැ රූප නිරුද්ධ වුණ තැනක බුදුරජාණන් වහන්සේ කියලා මෙතනින් හදාගන්නේ හැම වෙලාවකම. දැනගන්නේ මෙතනින් උපද්දපු ටික. එතකොට අපිට බුදුරජාණන් වහන්සේ නැතත් අපිට ඔතනින් උපද්දගත්ත නම් ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන සංඥාව බලවත් ඉපදුනා නම් සමීචිත්තේ සමපල. හිත සමාන නම් විපාකේ සමානයි. ජීවමාන බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තිබුණා වගේ. එතකොට හැම වෙලාවකදීම දැන් ඕක තමයි ලෝකයේ අරගෙන යන ධර්මතාවය. එතකොට ওই ධර්මතාවයට අනුව ලෝකේ අරගෙන යනකොට හැම වෙලාවකදීම දැන් එළියේ ඇති බවට ගෙනල්ලා දෙන අපිට මාර්ගය පනවන්න වෙන්නේ ඇති බව තුල. ඉස්සෙල්ලාම මාර්ගය පනවන්න වෙන්නේ ඇති බව තුල. කොටින්ම දැන් අපි කිව්වා සමුදය සත්‍ය හැම වෙලාවකදීම පැනෙවුවා මෙතනින්. සමුදය පැනෙවුවා මෙතනින්, සමුදය සත්‍ය පැනෙවුවා මෙතන. එතකොට මෙතන සමුදය කිව්වේයි ඉන්න කෙනාට තණ්හා කරනවා. ඉන්න අම්මට ආදරේ. දැන් ඉන්න අම්මට ආදරේ. එළියේ ඉන්නවා කියලා හිතන ඉන්න අම්මටයි ආදරේ. මේ අම්මා එළියේ දකින්න නැත්නම් ටික ඔය ආදරේ අඩු වෙලා යනවා. ඒකනේ ටිකක් වයසට යනකොට මම කල්පනා කරනවා දැන් අපිට අපේ අම්මා තාත්තා නැති වුණොත් හරි දුකයි. මම බුද්ධිම කාලේ කල්පනා කරන දෙයක්. නමුත් දැන් ආච්චිට එහෙම දුක නැහැ. දැන් ඇයි ආච්චිට අම්මා කෙනෙක් නැති නිසාද දුක කියලා? දැන් අපිට අම්මා ගැන හිතනකොට අම්මා නැති වෙන එක ගැන හිතනකොටත් අඩන්න තරම් දුකක් එනවා. නමුත් ආච්චිට ඒ දුක නැතුව ඉන්නවා. දැන් හැම වෙලාවකදීම ඇයි එහෙම වෙන්නේ? මැරිලා ටික දවසක් යනකොට අඩන එක ඔක්කොම ඉවරයි. ඇයි එළිය දකින්න බව ටික අඩු වෙනකොට හැම වෙලාවකදීම ඒ දුක නැතුව යනවා. එයාගේ හිතමයි දකින්න කියන එක කාරණාවක් විදිහට එයාට ගෙන්න ගන්නවා. මම මතක් කරන්නේ Tamange හිතන කියන එක අපි නොදැනගත්තත් ක්‍රියාව තුළ අපේ හිත තුළ හිත කියනවා හිතට. දැන් මැරුණ කෙනා මැරිලා ඉවරනේ කියන එක හිතට කියනවා. ඊට පස්සේ ඔය ටික දවසක් යනකොට අඬන එක නෑ. නමුත් එයාගෙන හිතන්න ගියොත් අර අතීතයේ සිහිපත් කරන්න ගියොත් මට මෙච්චර ආදරෙන් මෙහෙම සලකපු කෙනයි කියන මට්ටමින් හිතන්න ගියොත් දුක එන්නේ නැද්ද? ආයෙත් දුක එනවා. අතීතේ හරි හිටියා කියන හිතපු බව හිතන්න ගියොත් දුක එනවා නැවත. නමුත් දැන් අපි කොයි වෙලාවෙ හරි දැක්කත් අපි තුල අපේ ගැන හිත හිතාඳනවා කියලා. එතකොට අපිට ඒ දුකට පවතින තැනක් නැති වෙනවා. ඉතින් දැන් ආච්චිලාට Tamange අම්මා ගැන හිතනකොට දුක එන්නේ නැත්තේ ළඟදී මැරුණ කෙනෙකුට තරම් දුකක් එන්නේ නැත්තේ මෙන්න මෙතන හදාගත්ත එක දැන් නැහැ. මෙතන එළියේ අම්මා හදාගත්ත කියන එක නැති නිසා එයාට නිකම්ම ස්වභාවයක් විදිහට ආපු බවක් තියෙනවා අම්මා කියලා එයා හිතන කමනේ තියෙන කියන එක ගැන. ඒක නිසා ඒ අරමුණ දැඩි දුක, උලක් වගේ දුකක් එයාට අනින තරම් දුකක් එන්නේ නැහැ. නමුත් මෙතන ඉන්න අම්මා එකපාර නැහැ කියලා එක ආවොත් අන්න එයාට එනවා දැන් අඬලා වැළපිලා කෑ ගහලා විලාප තියන්න තරම් දුකක් අම්මා මැරුණයි කියලා. දැන් අම්මගේ මරණය හදාගත්තේ කොහෙද? අම්මා උපද්දගත්තෙත් මෙතන, අම්මගේ මරණය හදාගත්තෙත් මෙතනමයි. එතකොට හැම වෙලාවකදීම ලෝකයා ජාති ජරා මරණ කියන දුක් ටික ඔක්කොම හදාගන්නේ මෙතන. එතකොට දැන් හැම වෙලාවකදීම මේක නිසා මාර්ගයේ සමුදය කියන තැන පැනෙවුවා මෙතනින්, සමුදය සත්‍ය කියන එක පැනෙවුවා මෙතනින්, සමුදය පැනෙවුවා මෙතන. ඒක පැහැදිලිද? සමුදය පැනෙවුවා මෙහි හදාගත්ත එළියේ ඉන්න අම්මා තුල මේ තමන් වූ උපාදානස්කන්ධයට තණ්හා කරනවා. අම්මා කියන මේ තමන් වූ ස්කන්ධ ටිකට ඉස්සෙල්ලා කැමති. තමන් කැමති විදිහට ඉන්න නිසා තමන් අම්මට කැමති. එළියේ ඉන්න අම්මට. තමන්ට කැමති මේ ස්කන්ධ ටික නියෝජනය කරන ස්කන්ධ ටිකට කැමති. ඒ තමන් කැමති විදිහේ ස්කන්ධ ටික එළියෙන් දකින්න නිසා එළියේ ඉන්න අම්මට කැමති. ඔය තමන් කැමති වූ තමන් වූ ස්කන්ධ ටික කියන එක තමන්ගේ අකමැති විදිහ වුණොත් එළියේ ඉන්න අම්මට අකමැති. හැම වෙලාවකදීම මේ ස්කන්ධ ටික තමන් වූ ස්කන්ධ ටික ගැන අපි තීරණය කරන්නේ. හොඳයිද නරකයිද?
එතකොට මේ නරක වුණත් හැබැයි තමන්ගේ විදිහට අකමැති නිසායි නරක. තමන්ගේ විදිහට අකමැති නිසා තමන් නරකයි කියන්නේ තමන්ගේ විදිහට අකමැති කියන බව හදාගත්තේ මේ පැත්තේ. එතකොට හැම වෙලාවකදීම දැන් මේ ධර්මතාව ටික තුල අපි අම්මව හදාගත්ත එළිය හදාගත්ත අම්මට ආදරේ. දැන් මෙතන ඉන්න අම්මට ආදරේ කරනකම් මේක තමයි සමුදය අපිට. මෙතනින් අම්මා නැති වෙනකොට මෙතනින් හම්බෙනකොට අපේ අම්මා නැති වෙන බව දැන් අම්මා මැරුණා කියලා දුක් වෙනවා. මෙතනින් අම්මා නැති වෙනකොට අම්මා මැරුණා කියලා අපි දුක් වෙනවා. ඇයි? ඉන්න අම්මා දැන් මැරිලා. අපි ජරා මරණ ව්‍යාධි ඔක්කොම දුක් ටික හදාගන්නේ කායික දුක්, චෛතසික දුක් කියන දුක හදාගන්නේ මෙන්න මෙතනදී. ඔක්කොම. මේ ටික ඔක්කොම දුක. දුක මෙතනින් ඉදින්නේ. ඒකයි රූපේ වෙනස් වෙනකොට දුක එන්නේ. අපි මෙහි හදාගත්ත ආදරණීය අම්මා දකින්නේ රූපේ තුල දකින්න ආදරණීය අම්මා නැති වෙන්නේ රූපේ වෙනස් වෙනකොට අපිට. නමුත් ආදරණීය අම්මව ඉපැද්දුවේ තමන්ගේ මනස නෙමෙයිද? ඉතින් රූපේ නැති වුණත් අපිට ආදරණීය අම්මව මෙහි පවත්වන්න බෑද? පවත්වන්න පුළුවන්කම තියෙනකොට ඇයි අපි රූපේ නැති වෙනකොට ආදරණීය අම්මා නැති වුණා කියලා දුක් වෙන්නේ? අම්මව රූපේ හැටියට දැකපු නිසා, සක්කාය දිට්ඨිය නිසා. අපිට රූපේ අම්මා හැටියට අපි දකින්නේ. නමුත් ඒ රූපෙද පුංචි කාලේ ඉඳලා අපිට ආදරෙන් සලකපු රූපෙද? ඒ රූපේ නෙමෙයි. එතකොට හැම වෙලාවකදීම සක්කාය දිට්ඨියේ ලක්ෂණය තමයි ඒක රූපේ විදිහට පෙන්වන්නේ. ඒක නිසා පුංචි කාලේ ඉඳලා අපිව ආදරෙන් හදාගත්ත අම්මා. ඒ රූපේ. එතකොට ඒක රූපේ පැත්තට දාලා ධාතුව විඳින්නේ අපි. සතර මහා ධාතුව පැත්තට දාලා ධාතුව පැත්තෙන් විඳින්නේ. දැන් ලෝකෙට අනුව ධාතුව වෙනස් වෙනකොට අපිට හම්බ වෙනවා අම්මා වෙනස් වෙන දුක. දැන් අම්මා ලෙඩ වෙනවා, අම්මා මැරෙනවා. අම්මගේ ලෙඩවීම සහ අම්මගේ මරණය කියන දුක හදාගත්තේ මෙන්න මෙතනින්. එතනින් තමයි ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ, අප්පියෙහි සංපයෝගෝ, පියෙහි විප්පයෝගෝ, යම් පිච්ඡන්න ලබති සම්පි දුක්ඛං කියන ඔය දුක් ටික ඔක්කොම හදාගත්තේ ඔන්න ඔතන. මොකද මේ ඇති දේ මත හදාගත්තේ දුක කියන එක. කායික දුකයි චෛතසික දුකේ ලක්ෂණය දකින්න ඇති දේ මත හදාගත්ත දුක. හැබැයි අම්මා කියන බව අපිට කොයි වෙලාවකවත් දුක ගෙනාවේ නැහැ. නමුත් ඒක දුක. අම්මා කියන ලක්ෂණය අපිට කොයි වෙලාවකවත් දුක ගෙනාවේ නැහැ. නමුත් ඒක අපිට දුක, ඒක තමයි දුක්ඛ සත්‍ය කියපු දුක. ඒ මෙතන හදාගත්ත අම්මා. අම්මව ධාතුවේ පැත්තේ දැම්මට පස්සේ තමයි ධාතුව පැත්තෙන් එන දුක අපි විඳින්නේ. අම්මා ලෙඩ වෙන දුක. අම්මා කියලා මතක් කරගත්තකම දුක උනේ නැහැ. ඒක දුක්ඛ සත්‍ය උනේ. අම්මා කියන එක දුක වුණොත් එහෙම අම්මා මැරෙන දුක දැනුත් ඕගොල්ලොන්ට එන්න වෙනවා. අම්මා කියලා මතක් වෙන්න අම්මා මැරෙන දුක එන්න වෙනවා. නමුත් ඒක දුක්ඛ සත්‍ය විතරයි උනේ ඕගොල්ලොන්ට. ඒකයි ඒක දුක නොවන දුක. වටින්ම දුක නොවන දුක. කායික දුකයි චෛතසික දුකයි දෙකම අතහැරලා එන දුක දුක නොවන දුක නෙමෙයිද? දුක නොවන දුක. හැබැයි මේ දුක හේතුයි මෙතන දුක හදන්න. මේ අම්මා කියලා හදාගත්ත දුක තමයි එළියට දාලා බැලුවට පස්සේ අම්මා මැරෙන දුක හදලා දුන්නේ. එතකොට හැම වෙලාවකදීම මේ දුක තමයි දුක්ඛ සත්‍ය කියන තැන තමයි හේතුනේ මේ දුක හදන්න. දුක්ඛ සත්‍ය කියන එක කවුරු හරි විස්තර කරන්න කිව්වොත් ප්‍රතියෙම කියන්නේ දුක නොවන දුක කියලා. මේ දුක නෙමෙයි නමුත් ඒක දුක. තේරෙන්නේ නැහැ. එතකොට දැන් සමුදය හදාගත්තෙත් මෙතනින්, දුක හදාගත්තෙත් මෙතනින්. එතකොට සමුදය සත්‍ය හදාගත්තෙත් මෙතනින්, දුක්ඛ සත්‍යයත් උතනදී පනවනවා. එතකොට දැන් හැම වෙලාවකදීම ඔන්න අම්මා උපද්දගත්ත බව මෙතනින් හැම වෙලාවකදීම හදාගත්ත ලක්ෂණය. ඒක නිසා මාර්ග සත්‍යයේදී හැම වෙලාවකදීම පෙන්නනවා මාර්ගය වඩන්න වෙන්නේ මෙතන ඉඳලා අපිට. මාර්ගය පනවන්නේ මෙතනින් විතරක් කෙලින්ම. එකපාර සියල්ල මනස පිළිබඳවක් කියන තැන බලුවා කියලා අපිට ඕක ප්‍රකට වෙන්නේ කොහොමද කියලා. ඒක නිසා දැන් ඉන්න තැන ඉඳලා වඩන්න වෙන්නේ. ඒක නිසා ඔයගොල්ලන්ට නොතේරෙන්නම මේ කාරණාව කියනවා නම් කාම භූමිය විස්තර කරනකොට ඉන්ද්‍රිය ධර්මතාව ටික බෙදනවා අනඤ්ඤාත අඤ්ඤස්සාමීති ඉන්ද්‍රියයි, අඤ්ඤේන්ද්‍රියයි, අඤ්ඤතාවි ඉන්ද්‍රියයි කියලා ඉන්ද්‍රිය ධර්මතා තුනක් වෙනවා. මේ ඉන්ද්‍රිය තුන ලෝකෝත්තර ඉන්ද්‍රිය. අපරියාපන්න භූමියට අයිති අපරියාපන්න භූමියේ යෙදෙන ඉන්ද්‍රිය පෙන්නනවා කාම භූමිය. ඒ කාම භූමියේදී මේ ඉන්ද්‍රිය ටික පෙන්නන්නේ.
අපිට කෙනෙක් හම්බෙන්න තැනින් ඕනේ අපි මිදෙන්න ඉස්සෙල්ලා ඉතින් කෙනෙක් හම්බෙලා ඉන්නේ. මම ඔකට කියන්නේ පළවෙනි පඩිය බිම ගෑවිලා තියෙන්නේ. පළවෙනි පඩිය බිම නොගෑවුණොත් ප්‍රශ්නයක් ඒක. ඒක නිසා පළවෙනි පඩිය හැම වෙලාවකදීම බිම ගෑවිලා තියෙන්නේ. ඒක නිසා මේ කාම භූමියේ පුද්ගලයා ඉන්න තැන ඉඳලා තමයි අපිට මාර්ගය පටන් ගන්න වෙන්නේ. එහෙම නැත්නම් යන්න බෑ අපිට. ඒක නිසා දැන් අද පුද්ගල බව අපිට හම්බ වෙනවා. අම්මා එළියේ ඉන්නවා අපිට. අම්මා එළියේ ඉන්න තැන ඉඳලා මාර්ගය. ඒකයි දැන් මේ පැත්තෙන් ඉර ගැහුව හැම වෙලාවකදීම අම්මා එළියේ දැක්ක දැන් මාර්ගයේ ලක්ෂණය තමයි දැන් දකින්න වෙනවා. මේ පැත්තෙන් ගිහිල්ලා ආපහු මේ ටික හරහා. එතකොට දැන් ඕගොල්ලන්ට මතක තියෙන්න ඕනේ කිංසුකෝපම සූත්‍රය. මතකද? කිංසුකෝපම සූත්‍රය මතකයි නේද? කිංසුකෝපම සූත්‍රයේදී කැලගහේ උපමාව කියන එකේදී උපමාවක් කියන දෙවෙනි උපමාව නගරයේ උපමාව. නගරයක් තියෙනවා මේ නගරය බොහොම ශක්තිමත් පවුරකින් වට කරලා තියෙන්නේ. මේ නගරයේ තියෙන දොරටු 6ක්. දොරටු 6න් ඇතුළත තියෙන සිව්මංසලා හතරමං හන්දියක්. හතරමං හන්දියේ මැද ඉන්නවා නගරයේ අයිතිකාරයා. එතකොට එක දොරටුවකින් නැගෙනහිර දොරටුවකින් සීඝ්‍ර දූත යුවලක් එනවා. මේ පැත්තේ පණිවිඩය අරගෙන ඇවිල්ලා නගර හිමියන්ට පවර්ලා දීලා ආමගින්ම යනවා. බටහිර දොරටුවෙන් එනවා සීඝ්‍ර දූත යුවලක් පණිවිඩය පවර්ලා දීලා ආමගින්ම යනවා. දැන් කොහෙන්ද යන්නේ? එතකොට දැන් මේ දොරටු 6 කිව්වේ හැම වෙලාවකදීම මේ ආයතන සතර මං හන්දිය කියලා කිව්වේ මේ සතර මහා ධාතුව ඇති තැනකට. නගර හිමියන් කියලා කිව්වේ විඥාණයට. ඊට පස්සේ පණිවිඩේ පවර්ලා දෙන්න ආපු සීඝ්‍ර දූත යුවල කියලා කිව්වා. සීඝ්‍ර සමත විපස්සනා දෙක. එතකොට සමත විපස්සනා දෙකට. ඊට පස්සේ ආමගින්ම යන එකට කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට දැන් මොන උදාහරණය අපි ටිකක් වෙනස් කරමු. ඔය කිව්වේ මාර්ගය සහ මාර්ගයටපත් වෙන දේ ගැන පැහැදිලි කරන්න. උදාහරණ ටිකක් වෙනස් කරගන්න. දැන් සීඝ්‍ර දූත යුවලක් වෙනකොට අපිට එන්නේ අවිද්‍යාවයි භව තණ්හාවයි. පණිවිඩය අරගෙන එන්නේ අවිද්‍යාවයි භව තණ්හාවයි. මෙතනින් පණිවිඩය කෙලින්ම ගෙනල්ලා දෙන්නේ අවිද්‍යාවයි භව තණ්හාවයි මේ මනෝවිඤ්ඤාණයට නගර හිමියට ගෙනල්ලා දෙන්නේ එළියේ ඉන්නවා කියලා. ආමගින්ම නෙමෙයි යන්නේ. ආමගින්ම නම් යන්න වෙන්නේ මෙයාට පණිවිඩය පවරලා මෙහෙට යන්න වෙන්නේ. මෙහෙන් ආපු පණිවිඩය මෙතනින් අවිද්‍යාවයි භව තණ්හාවයි කියන දේ මංකොල්ල කාලා ඒ දෙන්නයි පණිවිඩය අරගෙන යන්නේ. එයයි පණිවිඩය පවරලා දෙන්නේ. පණිවිඩය පවරලා නගර හිමියට පෙන්වන්නේ සම්පූර්ණ බොරුවක්. මෙතන කෙනෙක් ඇති බවට. ආමගින්ම ගියා නම් යන්න වෙන්නේ මේ පැත්තට. එතකොට නගර හිමියා බලන්නේ මේ දෙන්න යන දිහා. එතකොට මේ පැත්තේ මේ දේවල් පහු කරගෙන යාවේ කියලා මේ පැත්ත පේන්නේ. එතකොට ආමගින්ම නෙමෙයි මේ පණිවිඩකාරයෝ දෙන්න ගිහිල්ලා තියෙන්නේ මෙතනින්. දැන් කෙනෙක් මට ඇවිල්ලා කියනවා අතන යම් පිරිසක් ඉන්නවා ඔබ වහන්සේ මුණ ගැහෙන්න කියලා කියනවා. එහා පැත්තේ. එතකොට දැන් මම මේ කෙනා දිහා බලාගෙන ඉන්නවා. දැන් මෙයා මට පණිවිඩය කියන මම කියනවා ඒකට ටිකක් ඉන්න කියන්න කියලා කියනවා. දැන් මෙයා ඒ පැත්තේ ඉඳලා ඇවිල්ලා දැන් මම බලාගෙන ඉන්නවා යයි කියලා දැන් මේ පැත්තට. නමුත් මෙයා මේ පැත්තෙන් ගිහිල්ලා අතන ඉන්න පිරිසක් එක්ක කතා කරනවා. දැන් එතකොට මම තීරණය කරනවා එහෙනම් අර පිරිස තමයි මාව හම්බෙන්න ඕනේ කියන්නේ. ඒක එයාගේ කතාව. මට අදාළ නැහැ. නමුත් දැන් මම තීරණය කරනවා ඒ පිරිස තමයි මාව හම්බෙන්න ඕනේ කියලා. දැන් එයා ආමගින්ම ගිහිල්ලා කෙලින්ම පණිවිඩේ පැවරුව නෙමෙයි එයා අමතර වැඩක් කරන්න ගියා. ඒකයි ප්‍රශ්නේ උනේ. ඒ වගේ දැන් ආමගින්ම ගියා නම් මට කෙලින්ම තියෙන්නේ ඇත්ත දකින්න. නමුත් ආමගින්ම නොගිහිල්ලා වෙන දෙයක් කරන්න ගියා. වෙන දේ තමයි කරපු අවිද්‍යාවයි භව තණ්හාවයි කෙලින්ම පෙන්වුවේ නගර හිමියට ඇතිදේ. ඒ කියන්නේ දැන් මේ නගර හිමියා කෙලින්ම තීරණය කරන්නේ මෙතන ඇති දේ ගැන. එයා කෙලින්ම කොහේ ග්‍රහණයටද නතු උනේ? රූපයේ ග්‍රහණයට නතු වුණා. නගර හිමියා අල්ලගත්තා. දැන් යුද්ධේ පරාදයි. ඇයි මෙතනින් ආවේ යුද්ධේ වැරදි ආරංචියක්. මෙයා හොයන්න ගියේ වැරදි දේ වැරදි තැනකට වැරදි වෙලාවට.
අල්ලගත්තා. ඕක තමයි අද අපේ ආයතන හයෙම වෙන දේ. ඒක නිසා දැන් මාර්ගයේ ලක්ෂණය තමයි දැන් මෙයාට නැවත පැනලා යන්න මාර්ගය පෙන්වනවා. අල්ලගත්ත කෙනාට නැවත පැනලා යන්න මාර්ගය පෙන්වනවා. ඔතන ඉන්න බෑ, මෙන්න මෙහෙම පාරක් තියෙනවා පැනලා නැවත නුඹට අයිති භූමියට යන්න. ඒක නිසා නැවත යන්න වෙන්නේ මෙන්න මේ ටික හරහා. මේ වගේ තැනකින් හැම වෙලාවකදීම මේ අම්මා උපද්දගත්ත තැන එළියේ අම්මා කියලා හිතුවට මෙන්න මේ වගේ ධර්මතාව ටිකක් ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනකයි ඔබට අම්මා ගෙනල්ලා දෙන්නේ. දැන් මාර්ගයේ ගැන වඩන්නේ ඉස්සෙල්ලම මාර්ගයේ මේ ඉන්න තැන ඉඳලා. මේ මානසිකාරයේ ලක්ෂණය හැම වෙලාවකදීම. ඒකයි මේකත් මාර්ගය කියලා කිව්වේ මානසිකාරය කරන එක. මේ කෙනා ඉන්න තැන ගැන ඉඳලා තමයි අපි මානසිකාරය කරන්නේ. මේක මාර්ගයේ ලක්ෂණයක්. ඒක නිසා මේ කරන මානසිකාරයත් මාර්ගයේ මිසක මාර්ග සත්‍ය නෙමෙයි කිව්වා. මාර්ග සත්‍ය ලක්ෂණය හැම වෙලාවකදීම මෙතනින් මෙහාට පෙන්වන නුවණ. මාර්ග සත්‍ය ලක්ෂණය. එතකොට එයා මෙතනින් මෙහාට පෙන්වනවා මේ නුවණ. හැබැයි ස්පර්ශයේ නොයික්ම මට්ටමකින් හිටිනවා. ඇයි මේ ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක නාම ධර්මතාව ටිකයි දැනගත්තේ කියන දැනුමයි ගෙනල්ලා දෙන්න තියෙන්නේ. එතකොට මේ ටිකේ Nirodhe නිසා මේ ටිකේ Nirodhe ඉතුරු නැතුවම හම්බ වෙනවා. මේ ටිකයි දැනගත්තේ කියන තැන කෙනුයි ගෙනල්ලා දෙන්නේ හැම වෙලාවකදීම. එතකොට දැන් හැම වෙලාවකදීම මේ කෙනා ඉන්න බව ඉස්සෙල්ලා නැති වෙනවා මෙතනින්. මාර්ගය තුල කෙනා ඉන්න බව නැති වෙනවා. මාර්ග සත්‍ය තුල නුවණකින් අරගෙන යනවා අපිට. මාර්ග සත්‍ය තුල නුවණකින් අරගෙන යනවා කියලා කියන්නේ මේ කෙනා නැති බවට මෙනෙහි කිරීම තුල අපිට ගෙනල්ලා දෙන්න වෙන්නේ මේ ටික ගැන දැනුමක් අපිට. මේ ටික ගැනම නොදන්නකම නිසා තමයි මේ වැරදි පාරේ ගෙනාවේ අපිව. ඒක නිසා දැන් අපිට මාර්ගය තුල අරගෙන යනකොට මේ කෙනා හදපු තැන ගැන නුවණයි අපිට ගෙනල්ලා දෙන්න වෙන්නේ. මේ ධර්මතාව ටිකේ වැයවීම මතයි කෙනා හැදුවේ මෙතන කියලා ගෙනල්ලා දෙන්න. ඒක නිසා මෙතනින් මානසිකාරය හැම වෙලාවකදීම මේ පුද්ගල බව දුරු වෙන විදිහට පවත්වන්න ඕනේ. ඔන්න මාර්ගය. එතකොට ඵලයේ ලක්ෂණය තමයි කෙලින්ම පෙරපසු නැතුව මෙතෙන්ට පෙන්නනවා. දැන් ආයේ මෙහි ඇවිල්ලා මෙහෙට යනවා නෙමෙයි. කෙලින්ම අරමුණ මෙහින් මෙහෙට දෙනවා මෙහින් මෙහෙට ගන්නවා. ආයේ මෙහි ගිහිල්ලා මෙහි රවුම ගිහිල්ලා එන්නේ නැහැ. මෙහින් ඇහැ හමුවට එනකොට ආවගින්ම පවර්ලා යනවා. මෙතනින් වංකොල්ල කන්නේ නැහැ පණිවිඩේ. මේ පණිවිඩයේ සමත විපස්සනා දෙක අරගෙන ඉන්නේ මනෝවිඤ්ඤාණයට පවර්ලා දෙන්නේ මේ ටික ඉතුරු නැතුව නිරුද්ධ වෙච්ච බව. ඊට පස්සේ එයා දකින්නේ මේ දෙන්න ආපහු යන ඒ නිරුද්ධ වුණ මාර්ගය. සම්මා දිට්ඨියෙන් යුක්තව මේ දර්ශනය දකින්නේ. එතකොට හැම වෙලාවකදීම දැන් ඵලයේ ලක්ෂණය තමයි ඒක එළඹ සිටින මට්ටමකට එනවා. මේ මාර්ගයෙන් දකින්නේ ජීවිතේ වුණ මට්ටම. ඵලයේ මට්ටම. එළඹ සිටින මට්ටම. එතකොට හැම වෙලාවකදීම ඵලයෙන් මේ ටිකේ Nirodhe ගැනයි කතා කරන්නේ. මේ ධර්මතාව ටික ඇති තැනක ඵලයෙන් කතා කරන්නේ මේ ටික ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච අවස්ථාව ගැන. ඒකෙන් ස්වාමීන් වහන්සේ එතන දිත්තේ දිත්ත මත්තන් කියන්නේ එතනින්ද අපි නවත්තන්නේ. ඔව් හැම වෙලාවකදීම දිත්තේ දිත්ත මත්තන් කියන්නේ මෙන්න මෙතන ගැන. මේ ගැන ඇති කරගන්න නුවණ තමයි දිත්තේ දිත්ත මත්තන් කියන්නේ ඊපස්සේ. දැකීම මාත්‍රයෙන් ඉවරයි ඒ දේ දැනගත්තේ නැහැ කියලා. මෙතනින් ඇති කරගන්න වෙන්නේ නුවණ. එතකොට දිත්තේ දිත්ත මත්තන් කියන තැන දිත්තේ දැක්ක පමණයි එතනින් එහාට දැකපු දේ නැහැ කියන දේ මෙතනින් හදාගත්ත නුවණ. එතකොට එයාට ඒක හදාගන්න වෙන්නේ මේ කුණු ගොඩස් කර ගැනීම තුළ. එතකොට එයාට මේ කුණු ගොඩ නැහැ. එතකොට එයාට පවතින්නේ මෙන්න මේ ආයතන දෙක විතරයි. මේකට කියනවා මන ආයතන කියලා මේකට කියනවා ධම්ම ආයතන කියලා. එතකොට අපරියාපන්න භූමියේ රහතන් වහන්සේට තියෙන ආයතන දෙකයි මන ආයතනයයි ධම්ම ආයතනයයි. ධම්මායතනෙන් ඉදිරිපත් කරනවා මන ආයතනෙන් ඇත්ත දකිනවා. ওই කාරණාව තමයි වෙන්නේ. හැම වෙලාවෙම එන හැම අරමුණකම විඥාණයට පවරන්නේ සමත විපස්සනා දෙකේ. එකඟ බව සහ විදර්ශනාව කියන දෙකෙන්. කොටින්ම මම මොකද තව කාරණාවකින් කිව්වොත් මේතන හදනවා ලොකු කණ්ණාඩියක්. ලොකු කණ්ණාඩියක් හැදුවට පස්සේ මේ එන කෙනාට මේ ධර්මතාව ටිකේ Nirodhe තමයි ආපස්සට පේන්නේ. එතනින් මේ එන කාරණාව ගැන ආපස්සට තියෙන දේ තමයි පේන්නේ.
එතකොට ආපස්සට පේන විදිහට තමයි මේ කණ්ණාඩිය මෙයා හදලා තියෙන්නේ. ඒක නිසා මේ ආපු විදිහ ගැන මේ ටික පහු කරගෙනයි යාවේ කියලා ආපු ධර්මතාව ටික ගැන යාට පෙන්නනවා කණ්ණාඩිය හදපු එක තුල. අපිට තියෙන්නේ කණ්ණාඩි නැති එක. ඔතන තියෙන්නේ කුණු ගොඩක්. ඒක නිසා අපිට තියෙන්නේ කුණු ගොඩ දකින්නයි තියෙන්නේ. ඒක නිසා ඒ වගේ දේවල් තව ලෝකේ හම්බෙනවා. අම්මා තාත්තා දූ දරුවෝ ගෙවල් දොරවල් යහන වාහන හම්බෙනවා. එතකොට මෙතනදී හැම වෙලාවකදීම ලක්ෂණය තමයි අම්මා තාත්තා කියලා සංස්කරණය වෙලා හම්බෙන්න අවශ්‍යත් නැහැ. දෙයක් හම්බුණා නම් ඇති. අපි මේ සංඛාරස්කන්ධේ මොනවත්ම නැති වුණත් කමක් නැහැ. දේ හම්බුණා නම් ඇති. දෙය කියලා කියන්නේ යම් කිසි දෙයක්. මොකද්ද කියලා දන්නේ? කවදාවත් අහලත් නැති, දැකලත් නැති දෙයක් ඕගොල්ලන්ට හම්බුනොත් ඒ දේ දැනගන්න පුළුවන් මේක. ඒ දේ දැනගන්න බෑ. දැනගන්න බැරි වුණා කියලා ඕගොල්ලෝ එකේ නිවන් දැකලත් නැහැ. ඒ කියන්නේ ඒ දේ රැස් කරගත්තා කියන එක. දෙවෙනි දවසේ හම්බුණා. ඊයේ දැකපු දේ අදත් තියෙනවා කියනවා. ඊයේ දැකපු දේ කොහොමද අද තියෙන්නේ? එතකොට ඊයේ දැකපු දේ මෙතනින් ගෙනල්ලා දෙමු ටික. ඒක රැස් කරගන්න දේ. ඒක නිසායි අර පොඩි ළමයින්ගේ කතාවෙන් බෙදන්න යන එක වැරදි කියලා කියන්නේ. ඔව් කුණු ගොඩස් කරනවා කියන තැන මේ ධර්මතාවය දකිනකොට මේ නිරුද්ධ වූ තැන ඇති හැටියට ගන්නෙ නැහැ. එතකොට අනිත්‍ය වූ දේ නිට්ටය හැටියට ගන්නෙ නැති විපල්ලාසයයි දුර වෙන්නේ. මෙතන තියෙන විපල්ලාසනේ. අනිත්‍ය වූ දේ තියනවා කියන විපල්ලාසයයි සංඛාරය තුල ගෙනල්ලා දෙන්නේ හැම වෙලාවකදීම. හිතේ පෙරළුණු සංඥාව. දැන් එයාට මේ විපල්ලාසි දුරු කරන එක වෙන්නේ. අනිත්‍ය දේ අනිත්‍ය සාක්ෂාත් කරනවා. ඒකයි එළඹ සිටි නිරෝධ සංඥාවක් රහතන් වහන්සේට තියෙන්නේ කියන්නේ. මොනවත් ඇති බවට නෙමෙයි එළඹ සිටි නිරෝධයක් කියන්නේ. කිසිමම දෙයක් නැහැ කියන එක තුල මේ නිරෝධ සංඥාවක් කියලා කියන්නේ නැහැ කියලාත් නෙමෙයි නිරෝධ සංඥාවක්. ඉතුරු නැතුව නැති වුණු බවට නුවණ. එතකොට ඒ ඉතුරු නැතුව නැති වුණා කියන එක තුල තියනවා කියලා තර්ක කරන්නේත් නැහැ. නැහැ කියලා තර්ක කරන්නේත් නැහැ. ඉතුරු නැතුවම නැති වුණා. හේතු ටික නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වුණ බවට නුවණක් ගෙනලා දෙන්නේ. ඒක පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් විදිහටයි රහතන් වහන්සේ දකින්නේ. දකින්නේ හැම වෙලාවකදීම නිරෝධය ගෙනල්ලා දෙන්නේ මෙතනින්. නිරෝධ සත්‍යය. දැන් හැම වෙලාවකදීම මුළු චතුරාර්ය සත්‍යයම පෙන්වන්නේ මෙතන. දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය. ඔක්කොම ටික මෙතනින් ඇති කරපු දේ. අවස්ථාවේ සම්මුතිය සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිලන්ව සිටි අනිත් සිටිනාට දේශනා කළ පරිදි චක්කු විඤ්ඤාණයට ඇස අසු වෙන කියන්නේ අය විදිහට දේශනා කරනකොට ස්වාමීන් වහන්සේ කොහොමද ඒක දලපාගන්නේ? එතකොට ඒකම තමයි මෙතන යෙදෙන්නේ චක්කු විඤ්ඤාණයට නෙමෙයි. ගැහැවිය නුඹේ සිතට ඇස ඇසුරු නොවේවා, රූපය ඇසුරු නොවේවා, චක්කු විඤ්ඤාණය ඇසුරු නොවේවා. එතකොට නුඹේ සිතට මේ මනෝ විඤ්ඤාණයට මේ පැත්තෙන් ගිහිල්ලා මේ ඇහැ පැත්තේ අන්තයට දෙන්න එපා. රූපේ පැත්තේ අන්තයට දෙන්නත් එපා. චක්කු විඤ්ඤාණයේ පැත්තට දෙන්නත් එපා. ඒ කියන්නේ ඒකෙන් කියනවා බොහොම වැදගත් කාරණාවක්. ඇස ඇසුරු වෙන්න දෙන්න එපා, රූපය ඇසුරු වෙන්න දෙන්න එපා කියන එකෙන් කිව්වේ හැම වෙලාවකදීම මේ රූපේ පැත්තට ඇඟිල්ල දික් කරන්න එපා කියලා. ඒ කියන්නේ මේ අම්මා තාත්තා ඉන්නවා කියලා ඉන්න අම්මා තාත්තා බව එයාට නිත්‍ය සංඥාවක් තුළ දෙන්න එපා. ගැහැවිය නුඹේ සිතට ඇස ඇසුරු නොවේවා, රූපය ඇසුරු නොවේවා. අම්මා දැකපු බව තියෙනවා කියලා ගෙනල්ලා දෙන්න එපා. දැකපු බව ඉතුරු නැතුව නිරුද්ධයි. එතකොට ඒකේ අනිත්‍ය සාක්ෂාත් කරන්න. ඒ වගේම අනිත් දේ චක්කු විඤ්ඤාණය ඇසුරු නොවේවා. චක්කු විඤ්ඤාණය කියලා කිව්වට මේකත් මනෝ විඤ්ඤාණය. හිතෙන්නේ ඇහැ ගැන දැනගත්තේ මේකත් චක්කු විඤ්ඤාණය. ඇහැ ඇත්ත වුණොත් තමයි මේක චක්කු විඤ්ඤාණය කියලා නම් කරන්නේ. නමුත් ඇත්තටම අපි දැනගත්තේ හිතේ ලක්ෂණ ටිකනේ. එතකොට අපි දැනගෙන තියෙන්නේ ඇත්තටම මනෝ විඤ්ඤාණයේ ලක්ෂණ ටික. එතකොට මේ චක්කු විඤ්ඤාණය ඇසුරු නොවේවා කියන එකෙන් කිව්වේ Tamanට Taman රැස් නොවේවා කියන එක. ඒ කියන්නේ හිතට හිත රැස් වෙනවා හැම වෙලාවකදීම ලක්ෂණේ. මේ ටික විපාක ටිකේ අපි මෙතනින් සංඛාර කරනකොට රූපේ ගැන විතරක් නෙමෙයි නිරුද්ධ වුණ රූපේ ගැන විතරක් නෙමෙයි සංඛාර කරලා තියෙන දෙකක් ගැන සංඛාර කරනවා. එකක් තමයි රූපය ඇති බවට ඇහැ රූප දෙකෙන් රූපය ඇති බවට මෙනෙහි කරන එක. ඇස මෙනෙහි කිරීම තුළ රූපය ඇති බවට මෙනෙහි කරනවා ඔන්න එක සංඛාරයක්. ඊට පස්සේ මේ ඇස ඇති බවයි රූපය ඇති බවයි සංඛාර කරනකොට ඇත්තටම අපි සංඛාර කරේ චක්කු විඤ්ඤාණයේ ලක්ෂණය.
හිතේ ලක්ෂණය. එතකොට හිතේ ලක්ෂණය ගැන එයා හිතන්නේ කොහොමද? ඇහැ රූප දෙක දැනගත්ත හිත තියනවා කියලා. එතකොට එයා මෙතන නිමිති සටහන් දෙකක නිමිති තියෙනවා. මොකේද දෙකක නිමිති? ඇහැ රූප දෙකේ නිමිත්තයි චක්කු විඥානයගේ නිමිත්තයි. චක්කු විඥානය කියන එකේ දකින්න මනසේ නිමිත්ත කියන එක. Tamanට මනසේ නිමිත්ත වෙනම තියෙනවා. ඒක නිසා තමයි දෙවෙනි අවස්ථාවේ මෙතන සෝතම් පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥානං කියලා මේ පැත්තෙන් එනකොට දැන් සද්දේ වෙනම රැස් කරගන්නවා. දැන් සද්ද වෙනම රැස් කරගත්තට දැන් මෙතන ඉදිරිපත් වෙන්න තියෙනවා තව කාරණයක්. මොකක්ද අර දෙකක් රැස් කරගත්තනේ ඉස්සෙල්ලා රූපය සහ හිත. දැන් හිත රැස් කරගත්තකින් තමයි හිත ගැන දැනගන්නේ. එතකොට හැම එකකදීම රැස් වෙන අනිත් කාරණාව එක එක ඒවා වුණාට හිත හිතට රැස් වෙලා හැම වෙලාවකදීම. අරමුණක් පාසා හිත හිතට රැස් වෙලා. ඒක නිසායි නොකඩවා Taman ඉන්නේ. රූප 1000ක් දැක්කට රූප 1000 දකින්න එක්කෙනෙක් වෙලා තියෙන එකයි. හැම අරමුණකම Tamanට රැස් වෙනවා. එතකොට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියලා බෙදුවට මෙතන එකම ධර්මතාවය තමයි මනෝ විඤ්ඤාණය කියන ස්වභාවය. එතකොට සබ්බේ ධම්මා මනෝ විඤ්ඤාණ ධාතුය විඤ්ඤාය සියලුම ධර්මතා විදින්නේ හැම වෙලාවෙම මනෝ විඤ්ඤාණ ධාතුව තුළ. මේක නිරුද්ධයි කියලා දකින්නේ නැතිකම නිසා තමයි අපි තමන්ව විඳින්නේ මෙතනින් නැවතත්. තේරුණාද ඒ කාරණා? හැම වෙලාවකදීම අපි ඊයේ කතා කළා තමන්ට රැස් වෙනවා කියන එක. තව දෙයක් රැස් වෙනවා කියන එකයි තමන්ට රැස් වෙනවා කියන එකයි දෙකක්. ඒ කියන්නේ මෙතනින් රූපේ රැස් කරගන්නේ හැම වෙලාවකදීම වෙනම දෙයක් හැටියට. රූපය කියන්නේ දැන් ඔන්න වර්ණ රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක මෙතනින් අම්මා එළිය කියලා හිතාගෙන එළියේ ඉන්න අම්මව රැස් කරගත්තානේ අපි. එතකොට දැන් මේ ටිකේ විපාකය මොකද්ද? මේ අනාත්ම වර්ණ සටහන ගැන ඇහි බිඳීම ගැන දැනගත්ත එක. තමයි එතකොට මෙතන සංඛාරයේ තුල හැදුව වර්ණ සටහන අරබය අම්මව ඉපැද්දුවා. එතකොට වර්ණ සටහන අරබය අම්මව ඉපැද්දුවා විතරක් නෙමෙයි දෙකක් උපද්දනවා මෙතනින් චක්කු විඥානයේ කියන හිතේ ලක්ෂණ ටික එයා රැස් කරගන්නවා හිත වෙනම රැස් කරගන්නවා රූප නිරුද්ධ වෙච්ච රූපේ විපල්ලාසය තුළ වෙනම රැස් කරනවා. දැන් එකම රැස් කර ගැනීම දෙකක් තියෙනවා. එකම රූපේ ආරම්භය දෙආකාර රැස් කර ගැනීමක් තියෙනවා. එකක් තමයි රූපේ රැස් කරගත්තා ඊළඟ එක හිත රැස් කරගත්තා. රූපේ දකින්න මොහොතේදී තිබුණ හිත රැස් කරගන්නවා යා. ඊට පස්සේ දැන් සද්දයක් ඇහෙනකොට රූපේ ඉදිරිපත් වෙන්න ඒක ගැලපෙන්නේ නැහැ. නමුත් හිත ගැලපෙනවා. ඒක නිසා රූපය අහපු මමම සද්දයක් අහනවා හිත. හිතට ගෙනල්ලා දෙන හැම වෙලාවකදීම එකම හිතට පවතිනවා. අපිට එක දිගට පවතින හිත හම්බෙනවා. අපි එක දිගට එක රූපේ නොබැලුවට එක සද්ද නොඇහුවට අපිට එක දිගට පවතින මම ඉන්නවා. එතකොට මේ මාව හදලා දෙන්නේ මෙන්න මේ චක්කු විඥානය ඇසුරු වෙන නිසා අපිට. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ටික හදලා දෙන එකෙන් කරන්නේ හැම වෙලාවකදීම තමන්ව රැස් කරන ගතිය. ඒ තුල හැම වෙලාවකදීම අපිට මේ ඔක්කොම විඳින මම ඉඳලා තියෙනවා. කවුද රූප බැලුවේ මම, කවුද සද්ද ඇහුවේ මම, කවුද ගන්ධය විඳින්නේ, කවුද රස විඳින්නේ, කවුද ස්පර්ශය විඳින්නේ, කවුද අරමුණු දැනගත්තේ. ඒ ඔක්කොම මම. මොකද මෙතනින් මේ චක්කු සෝත ගාන જીවහා කාය තියෙන ටික කපලා දාන්න කෙලින්ම ඔක්කොම ඉඳලා තියෙන එකම විඥානය. එතකොට අපිට හිත රැස් වෙලා තියෙනවා මෙතන. එතකොට ඒ චක්කු විඥානයේ අසුර නොවේවා කියලා කිව්වේ මේ පවතින හිතකුත් දකින්න එපා. හැම වෙලාවකදීම ඇහැ රූප දෙකට වැය වෙන තැන මේ ගැන දැනුම ඇති කරන තැන චක්කු විඥානයත් ඉතුරු නැතුවම නිරුද්ධයි. එයාට පුළුවන් වුණේ මේ තුන් දෙනාගෙන් ස්පර්ශය කියන ඵලය හදන්න විතරයි. එතකොට මේ තුන් දෙනා නැති වෙනකොටම ස්පර්ශය නැති වුණා. මේ වේදනා සංඥා දෙක ඉතුරු නැතුවම ගෝචර කරගත්ත චේතනාව ඊට පස්සේ චේතනාවෙන් හැම වෙලාවකදීම චේතනාව ගෝචර කරගත්ත විඥානය. මේ ධර්මතාව ටික ඉතුරු නැතුව නිරුද්ධයි. එතකොට කොයි වෙලාවකවත් ගෙනත් දෙන්න එපා චක්කු විඥානයේ නිට්ටයයි කියලා. තමන්ට රූප බලපු ඇහැ දැනගත්ත තමන්ව ඉතුරු කරන්නත් එපා. එක්ක කෙනෙක් ඇහැ ඉතුරු කරනවා එක්ක කෙනෙක් තමන්ව ඉතුරු කරනවා. ওই දෙආකාරයකින් අපි ඉතුරු කරනවා. අපි බොහොම පෝසත් නිසා අපි දෙකම ඉතුරු කරනවා. අපි ටිකක් හැකියාව වැඩි නිසා අපි ඇහත් ඉතුරු කරනවා තමන්වත් ඉතුරු කරගන්නවා. ඒක නිසා අනේපිඩු සිටුමාට කිව්වේ ගැහැවිය නුඹේ සිතට ඇස ඇසුරු නොවේවා රූපය ඇසුරු නොවේවා චක්කු විඥානය ඇසුරු නොවේවා කියලා. එතකොට ඔය දෙආකාරයෙන්ම ඉතුරු කරන්න එපා මේ හැම
ඒකයි මෙතන සංඛාරය තුල නිරෝධය පෙන්වන්නේ කිව්වේ. එතකොට මේ ධම්මායතනෙ. එතකොට ධම්මායතනේ ලක්ෂණය තමයි මේ ටිකේ නිරෝධය සාක්ෂාත් කරන බව. එතකොට එයා හැම වෙලාවකදීම එළඹ සිටි නිරෝධයක්. යාචමේ අකුප්පා චේතෝ විමුක්තිය. ඒත දග්ගමිදම් වික්‍රේ සාරං ඒතම් පරියෝසානං යම් මේ අකෝප්ප චේතෝ විමුක්තියක් තියෙනවා නම් මේ අකෝප්ප චේතෝ විමුක්තියයි සාරය මේකයි කෙලවර. එතකොට මේ අකෝප්ප චේතෝ විමුක්තිය හැම වෙලාවකදීම ආයේ හෙල්ලෙන්නේ නැහැ. මොකද එයාගේ මෙතන කුණු ගොඩ නැති නිසා. කුණු ගොඩ නැහැ කියන එකෙන් කියන්නේ මෙහෙන් එන දේ දැනගන්න බෑ කියන එක නෙමෙයි. දැනගන්න දේ එළියට දාන්නේ. මේ ටික ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැනක එයා දැනගත්ත බව එයා දන්නවා. එයාගෙනම නුවණයි එයාට. ඒක ආලෝකය වගේ කියලා කිව්වේ ඒකයි. ආලෝකය කියන එක තුල තමාට තමාවත් පෙන්නලා අනින්වත් පෙන්නලා තියෙනවා. ඒ වගේ මේ නුවණ තුල තමාට තමාවත් පෙන්නලා අනුන්වත් පෙන්නලා තියෙනවා. මේ ටික ඉතුරු නැතුව නිරුද්ධයි කියන එක තුල සහ තමන්වත් පෙන්නලා තියෙනවා. හැම වෙලාවකදීම මේ ධර්මතාවයේ Nirodhe ගැන නුවණයි. දැන් යම්ම දෙයක් ඇති බවට හම්බෙනවා නම් ඇති බවට හම්බෙන හැමදේම මෙන්න මෙතනින් ගෙනල්ලා දෙන දේ. දැන් ඔන්න ඕගොල්ලොන්ට දැන් ප්‍රතිපදාව වඩ아가ගෙන යනකොට ඔය මාර්ගයේ තුල යම් විශ්වය හරි කතාවක් ගැන කතා කරනවා නම් ශුන්‍යතාවය හරි කතා කරනවා නම් දැන් කොහෙන්ද හම්බෙන්න ඕන? මෙන්න මෙතනින් හම්බෙන්න ඕන. ඇයි දැන් ඕගොල්ලොන්ට ඇහැ රූප ගත්ත ලේසි වුණාට දැන් මනෝපටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං තින්නා සංගති පස්සෝ පස්සපච්චය වේදනා යම් වේදේති තං සංජානාති කියන තැනින් මෙතනින් ගිහිල්ලා මනෝවිඤ්ඤාණය ආය හදාගෙන හිතේ දේ අනුව ආපහු ඒකට සංඛාර කරලා ආපහු හදාගත්ත මනෝවිඤ්ඤාණයෙන් හිතන දේ එළිය කියලා දෙනවා. එළිය කියලා දෙන්නේ මේ මෙතනින් දැන් රූපේ ළඟ වගේ මෙතන දෙන්නේ හිතමයි යට ඇත්ත කරලා දෙන්නේ නැවත වතාවක්. එතකොට දැන් ඔන්න ඕගොල්ලෝ ශුන්‍යතාවය ගැන හිතනවා. හිස් බව. එතකොට දැන් හිස් බව කියලා අරමුණු කරලා තියෙන්නේ හිතෙන් හිතමයි. හිතෙන් හිතම අරමුණු කරපු ඕගොල්ලොන්ට හිස් බව කියනවා හිතෙන් තොර හිස් බව විඳින්න ඉඳලා තියෙනවා හිතේ. මෙතනින් හිස් බව උපද්දුවේ මෙතනින්මයි මෙතනින් උපද්දපු හිස් බව ඕගොල්ලෝ දකින්නේ මෙතන තියෙනවා විදියට. මනසේ හිස් බවක් හැටියට. මනසේ හිස් බව නම් මනසේ හිස් බව දැක්කේ කවුද? මනසේ හිස් නම් මනසෙන් හිස් වුණොත් දෙයක් මනසේ හිස් බව දැක්කේ කවුද? එහෙනම් ඒ හිස් බව විඳින්න වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. එහෙනම් ඒක හිස් කියන්න වෙන්නේ නැහැ. ඒ හිස් බව දැනගන්නවා නම් දැනගන්න කෙනා එතන ඉන්නවා කියලා. ඒ කියන්නේ මනෝවිඤ්ඤාණය එතන නියෝජනය කරලා තියෙනවා. ඒක නිසා ওই ශුන්‍යතාවයේ දෙන්නේ නැහැ කියලා. එතකොට දැන් විශ්වය ගැන කතා කරොත් අපි විශ්වයට එකතු වෙන්න ඕනේ. අපි මේ මම විශ්වයෙන් ආවා හෝ මේ විශ්වයයි අනන්ත විශ්වයයි මේ තියෙන්නේ කියන තැනකින් විශ්වය නිත්‍ය වුණොත් විශ්වය කොහෙද නිත්‍ය වෙලා තියෙන්නේ? Tamange මේ හිතේ සංඥාවකට විශ්වය උපද්දගත්තේ මෙතනින් නෙමෙයිද? මෙතන මනෝවිඤ්ඤාණය තුල හදාගත්ත විශ්වය නෙමෙයිද අපි තියනවා කියන්නේ. එතකොට ඒ තියනවා කියන විශ්වය මෙතන. එතකොට මෙතෙන්ට එකතු වෙලා නිවන් දකින්න තමයි කතා කරන්නේ. එතකොට ඔය මෙතෙන්ට එකතු වෙලා නිවන් දකින්න බෑ විශ්වයට එකතු වෙලා නිවන් දකින්න. මොකද මේ විශ්වය තිබිලා තියෙන විශ්වයකට හිත තියලා නිවන් දකින්න බෑ. දැන් අපි හරි අකමැති මේ Nirodhe පෙන්වන්න. නෑ කියන දේ කියන්නේ අපි හරි අකමැතියි. අපි කැමති දෙයක් තියනවා කියන්නේ ඒක නිසා මොනවා හරි තියනවා කියන්නේ අපිට. ඒක නිමිත්තක්ම කරගන්න. ඔව් දැන් රූපය ගැන හිත ඉන්න පුළුවන් රූපේ නෑ කියලා කියන්න වෙනවා. රූපය ගැන හිතන්න රූපය අප්‍රකට වෙලා යනවා. ඒක නිසා රූපේ නෑ තමයි. ඔක්කොම නෑ ශුන්‍යතාවයක් තියෙන්නේ. අපි විශ්වයට එකතු වෙනවා. දැන් විශ්වය ගැන හිතන්න දෙයක් නෑනේ. විශ්වය කියලා මොකක් ගැනද ඔයගොල්ලෝ හිතන්නේ? එතකොට විශ්වය ගැන හිතන්න ගිහිල්ලා හිතන්න දෙයක් නැති නිසා දැන් හිතන්න නැති දේ තියෙනවා ඔයගොල්ලන්ට. ඒක නිසා හිතන්න නැති දේ තියෙනකන් ඒ දේ තමයි හිතලා තියෙන්නේ. ඒක මාත්‍යෙක් මට කෝල් කරලා අහනවා ස්වාමීන් වහන්සේ මට ශුන්‍යතාවය කියන එක එළඹ සිටිනවා කිසිම දෙයක් ප්‍රකට නැහැ. මට ඕන වෙලාවක් ඉන්නත් පුළුවන් වෙලාව ප්‍රශ්නකුත් නැහැ මේ ශුන්‍යතාවයට එළඹ සිටින එක මේක නිරෝධ සමාපත්තිය නේද කියලා. ඊට පස්සේ මම අහුවා මේ දැන් ඔය ශුන්‍යතාවය කොහොමද දැනගත්තේ? මෙච්චර වෙලාවක් යනකම් මට මොකුත් ප්‍රකට වෙන්නේ නැහැ කියලා ප්‍රකට නොවුණු බව වින්දේ කවුද? ඒක දැනගත්තේ මොකෙන්ද? එතකොට ඒ දැනගත්තේ හිතෙල්ලු. එතකොට මම කොහේ හිත තියනවා නම් එතකොට ඒක ශුන්‍ය වෙලාද කියලා. ඒකට ශුන්‍යයි කියලා කියපු හිත නිසා ඒක අශුන්‍යයි. එතකොට කොහෙද ඒක නිරෝධ වෙන්නේ? ඒක එතකොට සමුදේදී. එතකොට එතන හිත නිත්‍ය වෙලා හැම වෙලාවකදීම.
ඒක නිසා කොහෙන් හරි විශ්වයක් හරි ඔය වගේ දෙයක් හරි ගැන කතා කරනවා නම් ඔය Tamanට Taman රැස් වෙන ගතියක්. ඊට පස්සේ සමුදය තුල Taman කතා කරනවා නම් මෙන්න මෙතන තුල ඉඳලා කැමැති අකමැති දේ නැති කරන්න. දැන් අපි ගත්තොත් නෛච්ඡානිච්ච කියන එක මේ දෙකට කඩලා කියනවා කැමැති නොවන අර්ථයෙන් ගන්න කියලා. දැන් කැමැති නොවීම පනවන්න වෙන්නේ කොතනින්ද? ඇති දෙයකට නෙමෙයිද? මෙතනින් නෙමෙයිද? කැමැති නොවන අර්ථයෙන් ගත්තොත් ඕගොල්ලන්ට අනිච්ච පනවන්න වෙන්නේ මෙතනින්. මෙතන දැක ඕගොල්ලන්ට කවදාවත් මෙතන අවබෝධ කරගන්න වෙන්නේ නැහැ. මෙතනින් විතරයි මේ Nirodhe කරන්න වෙන්නේ. ඕගොල්ලන්ට කැමැති නොවී ඉන්න පුළුවන්. ඕගොල්ලන්ට පටිච්ච නොවී ඉන්න කියලා රාග දේශ මොහ වශයෙන් අරගන්න නැතුව ඉන්න පුළුවන් ඕගොල්ලන්ට. හැබැයි රාග දේශ මොහ වශයෙන් නොගත්ත දේ ඕගොල්ලන්ට තියෙනවා. ඒකම මෝහයයි. එතකොට ඕගොල්ලන්ට ඒ තුල කවදාවත් දෙයක් දකින්න හම්බෙන්නේ නැහැ මෙතන තියෙනවා. ඒක නිසා ඕගොල්ලන්ට අනිත්‍ය අවබෝධ කරගන්න වෙනවා කියලා කියන්නේ අනිත්‍ය කියන එක විමුක්ති මුඛයක් කියලා කිව්වේ. කෙනෙක් මෙතන ඉතුරු නැතුව නිරුද්ධ වුණ බව දැක්කොත් මේ කතා කරන්නේ අල්ලපු ගෙදර මිනිස්සයාත් නූපදින බවට මිසක අල්ලපු ගෙදර මිනිස්සයාගේ අනිත්‍ය ගැන නෙමෙයි. අල්ලපු ගෙදර මිනිස්සයාගේ අනිත්‍ය කතා කරේ මෙතනින්. එතකොට අල්ලපු ගෙදර මිනිස්සයා කියන එක මෙහි හදාගෙන මෙහෙට ඇඟිල්ල දික් කළා. මේ කතා කරන්නේ මෙතන අනිත්‍යයක් ගැන නෙමෙයි. මේ කතා කරන්නේ මෙහි අනිත්‍යයක් ගැන. ඉතුරු නැතුව නැති වුණ දෙයක් ගැන. ඒ ඉතුරු නැතුව නැති වුණ දේ තමයි මෙතන ඇති දෙටියට දැනගත්තේ. එතකොට මේ අනිත්‍යයි සාක්ෂාත් කරන්න ඕනේ. මේ අනිත්‍ය සාක්ෂාත් කළොත් එයාට නිකන් දකින්න පුළුවන්. ඒකයි අනිත්‍ය කියන එක ත්‍රිලක්ෂණීය දෙයක් හැටියට පෙන්වන්නේ හැම වෙලාවකදී විමුක්ති මුඛයක් වෙන දෙයක් හැටියට. නිවනට දොරටුවක්. මේ විමුක්ති මුඛය හැම වෙලාවෙම මේකෙන් පිවිසුනා නම් නිවන මේ විමුක්තිය හැම වෙලාවකදීම සාක්ෂාත් වෙන්නේ. ඒක නිසා මේ අනිත්‍ය සාක්ෂාත් කළා නම් එයා වැඩේ හරි. ඕක නෛච්ඡානිච්ඡාර්ථයෙන් ගත්තොත් නම් මෙතන තමයි. ආපහු යාට යන්න වෙනවා අර පැත්තට. රවුමට ආයෙත් යන්න වෙනවා. ඒක නිසා හැම වෙලාවකදීම ওই කාරණාව තුලයි අනිත්‍ය කියන තැනත් කතා කරන්නේ. එතකොට සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥායි අනිච්ච සංඥායි කියලා දෙකක් තියෙනවා. ඔක කියන්නේ කියලා හරි ප්‍රශ්නයක් කිච්චි එක. සෑහෙන තරම් කියලා මේ කෙනෙක් අනිච්ච සංඥාවයි සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥාවයි. ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ. එතකොට අපි හවසට කතා කරමු අනිච්ච සංඥාව ගැන. එතකොට මේකෙදි හැම වෙලාවකදීම මේ කාරණා ටික දැන් පැහැදිලිද ගල වශයෙන්? එතකොට දැන් ඔන්න අපිට මාර්ගය කියන එක සහ ඵලය කියන එක පැහැදිලිද? සාමාන්‍ය කොටසක් තියෙනවා. උපවාසී ප්‍රකාශ කරන අවස්ථාවකදී දැන් මාර්ගයේදී අපිට බාහිර රූපේ නැති වෙනවා. නෑ ඒ මොහොතේ ලැබෙන්නේ ඒක කාස්ත කිව්වා මාර්ගයේදී බාහිර රූපේ නැති වෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. එහෙම කිව්වනම් නෑ. මාර්ගයෙන් හැම වෙලාවකදීම කෙනා ඇති බව තුල මාර්ගය පටන් ගන්නෙ. මාර්ග සත්‍යයෙන් හැම වෙලාවකදීම කෙනා නැති වෙන්නේ. එතකොට මාර්ගය මෙතන හැම වෙලාවකදීම මාර්ගය මෙතන මාර්ග සත්‍ය මෙතන. එතකොට අපි ඊයේ කතා කරපු එකෙන් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය මෙතන. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග ටික මෙතන. එතකොට ඔන්න ඔය කාරණා ටික තුල හැම වෙලාවකදීම අපිට නිවන සහ සසර තීරණය කරන්න මෙන්න මෙතන. අපිට කුණුගොඩ කියන තැනින් මෙතනින් අනුසෝතගාමී වුණොත් මේ එන එකටම අනුව ඔය පැත්තෙන් පෙන්නුවොත් අනුසෝතගාමී. එතකොට ඔන්න මෙතන තමයි පෙන්වන්න වෙන්නේ. පටිසෝතගාමී වුණොත් එන එක පෙරලා යවන පටිසෝතගාමී වුණොත් අනිත් පැත්තට ගියොත්. එතකොට හරි එකයි පටිසෝතගාමී ප්‍රතිපදාවක් කියලා කියන්නේ. එන එක අනුව යන ප්‍රතිපදාවක් නෙමෙයි මේක පටිසෝතගාමී ප්‍රතිපදාවක්. අනිත් පැත්තට යවන්නේ. ඔය අර්ථයෙන් තමයි අනුසෝතගාමී සහ පටිසෝතගාමී කියන්නේ. ඕකම අනිත් පැත්තට කියන අනුසෝතගාමී කියන්නේ දැන් සෝතේ කියන්නේ මේකනේ. ඇස කියන තැන යෙදෙන සෝතය. අනුසෝතගාමී කියන්නේ කන අනුව හිතන එකයි. පටිසෝතගාමී කියන්නේ කනට විරුද්ධව යන එක. අනුසෝතගාමී කියන්නේ ශ්‍රෝතයේ අනුව යනවා. සෝතාපන්න කියලා කියන්නේ මේ ප්‍රවාහයට අනුව යනවා. මෙහෙන් ඉන්න දේ ප්‍රවාහයට අනුව යන එක. මේ ප්‍රවාහයට විරුද්ධව යන එක තමයි හැම වෙලාවකදීම පටිසෝතගාමී වෙන්නේ. එතකොට ඒකෙදි සෝතේ විතරක් නෙමෙයි මේ ආයතන හයෙන්ම ඇති බවට හම්බෙන ප්‍රවාහයට විරුද්ධව යන එක මේ ටිකේ නිරෝධය සාක්ෂාත් කරන එක. ඒකට මෙතනින් පෙන්වන්නේ එළඹ සිටි නිරෝධ සංඥාවක්.
මේක තුල එළඹ සිටි නිරෝධ සංඥාව. නිරෝධ සංඥාවයි සංඥා නිරෝධයයි කියලා දෙකක් තියෙනවා. නිරෝධ සංඥාවේ ලක්ෂණය තමයි හැම වෙලාවකදීම මේ ටික නිරුද්ධ වූ බවට ගෙනල්ලා දෙනවා. එතකොට මේ ටික නිරුද්ධ වුණ බවට ගෙනල්ලා දෙන ටික හැම වෙලාවකදීම නිරෝධ සංඥාව ඊට පස්සේ මේ සංඥාවේ නිරෝධය සාක්ෂාත් කරලා මේ තුල සමුවදින එක සංඥා නිරෝධය. නිරෝධ සංඥාව සහ සංඥා නිරෝධය කියලා දෙකක් තියෙනවා. ඊට පස්සේ හැම වෙලාවකදීම සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ නිබ්බාන කියලා පරිනිර්වාණ ධර්ම දෙකක් තියෙනවා. සෝපදිශේෂ නිබ්බාන කියලා කියන්නේ අනුපාදා පරිනිර්වාණය කිව්වා සෝපදිශේෂ පරිනිර්වාණය කිව්වත් එකයි. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන පිරිනුවන් පෑවා. මේ කිසිම දෙයක් උපාදාන වශයෙන් ගත්තේ නැහැ. මේ කිසිම දෙයක් ඇති බවට ගත්තේ නැහැ. ඇති බවට නොගන්න නිසා උපාදාන වශයෙන් ගන්න දෙයක් තිබ්බේ නැහැ. මේ ටික ඔක්කොම නිරෝධය සාක්ෂාත් කරපු බවට කිව්වා අනුපාදා පරිනිර්වාණය කියලා. හැබැයි එතන ස්කන්ධ උපදිය තියන්න ඕන. පවතින ස්කන්ධ උපදිය කියන එක තියන්න ඕන. ඒක නිසා යාට කිව්වා කන්ද උපදී තිබුණ නිසා උපදී ශේෂයක් සහිතව පිරිනුණා කියලා. එතකොට දුක්ඛ සත්‍ය කියන එක මෙන්න මෙතෙන් මෙහෙට යනකම්ම යනවා. දුක්ඛ සත්‍ය කියන එක හැම වෙලාවකදීම ස්කන්ධ දුක තියෙනවා. එතකොට ස්කන්ධ දුක හැම වෙලාවකදීම ස්කන්ධ දුක රහතන් වහන්සේට ස්කන්ධයන්ගෙන් මිදෙන්න බෑ. ඒ රහත් භවයන් ස්කන්ධ ටිකක් මත පිරිනුවම් පෑවට පස්සේ පුළුවන් සංඥා වේදිත නිරෝධ සමාපත්තියක සමවැදුනහමත් පුළුවන්. ඒ හැමකට ස්කන්ධ දුක හැම වෙලාවකදීම ස්කන්ධයන්ගේ පැවැත්ම තියෙනවා. හැබැයි උපාදාන ස්කන්ධයන්ගෙන් අම්මා මැරෙන දුක තාත්තා මැරෙන දුක ගැන නෙමෙයි කතා කරන්නේ. ස්කන්ධය ගැන. එතකොට ස්කන්ධ මාත්‍රයක විතරක් පැවැත්ම රහතන් වහන්සේට තියෙනවා. එතකොට හැම වෙලාවකදීම අර ඊයේ ප්‍රශ්නයක් අහුවා සංයෝජන ගැන අහනකොට ඒ අහපු ප්‍රශ්නෙට හැම වෙලාවකදීම මේ ධර්මතා ටික සංයෝජනීය කියන නම නම් කරන්නේ මේ ටිකට. සංයෝජනීයයි කියලා කියන්නේ මෙන්න මෙතන ඇති කරගන්න සංයෝජන ටික තිබුණොත් මේ ටික සංයෝජනීය වෙනවා. මෙතන සංයෝජන නැති වුණොත් මේ ටික සංයෝජනීය වෙන්නේ නැහැ. එතකොට හැම වෙලාවකදීම දුක්ඛ සත්‍ය ඇති හැම තැනකම සමුදය සත්‍ය නැහැ. දුක්ඛ සත්‍ය ඇති හැම තැනකම සමුදය සත්‍ය නැහැ. එතකොට මේ ධර්මතාව ටික ඇති හැම තැනකම සංයෝජන ටික ඇත්තෙත් නැහැ. විපාක ටික ඇති හැම තැනකම. දුක්ඛ සත්‍ය ඇති හැම තැනකම සමුදය සත්‍ය යෙදෙන්නේ නැහැ කියලා කිව්වේ දුක්ඛ සත්‍ය යෙදෙන තැන තියෙනවා විපාක හිත. එතකොට විපාක හිතේ දුක්ඛ සත්‍ය යෙදුණයි කියලා එතන සමුදය සත්‍ය යෙදෙන්නේ නැහැ. ඒ ආරම්භය ඇති කරගන්න නව කර්ම විදියට සකස් කරගන්න ටික තුල දුක්ඛ සත්‍යයක් තියෙනවා සමුදය සත්‍යයක් තියෙනවා. එතකොට මේ දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි කියන දෙකම නියෝජනය කරලා තියෙනවා මෙතන. හැම වෙලාවකදීම. නමුත් මේ ටිකේදී හැම වෙලාවකදීම සමුදය සත්‍ය නියෝජනය කරන්නේ නැහැ දුක්ඛ සත්‍ය විතරක් නියෝජනය කරනවා. සමුදය සත්‍ය උපදින තැනක හැම වෙලාවකදීම මාර්ග සත්‍ය උපදිනවා සමුදය සත්‍ය වෙනුවට නිවන් දකින්න කෙනාට මාර්ග සත්‍ය උපදින වෙලාවට දුක්ඛ සත්‍යයක් තියෙනවා මාර්ග සත්‍යයක් තියෙනවා. හැබැයි සමුදය සත්‍යයයි මාර්ග සත්‍යයයි දෙක කවදාවත් එකට යෙදෙන්නේ නැහැ. එතකොට හැම වෙලාවකදීම මෙතන යෙදෙන මාර්ග සත්‍යයේ ලක්ෂණය තමයි මේ ධර්මතාව ටිකේ Nirodhe පෙන්වන එක. නුවණකින් නැවත නැවත මේ ධර්මතාව ටිකේ Nirodhe ගෙනල්ලා දෙන එක. මෙතනින් මේක උපදව ගන්න තමයි මාර්ගය පෙන්වන්නේ හැම වෙලාවකදීම මේක කෙස්ලොම් නියද සම්මස්නහර විදියට බලලා හරි මෙතෙන්ට කියලා දෙන්න. මෙහාට මෙතන පුද්ගලයෙක් හිටියේ නැති බව. සතර මහා ධාතු විදියට බලලා හරි මෙතනින් කියලා දෙන්න මෙතන පුද්ගලයෙක් හිටියේ නැති බව. ඒක අද මාර්ගය. අද වඩන්න තියෙන මාර්ගය. මේ මාර්ගයේ වඩන එක තුල මෙතනින් එහාට ඒක මාර්ග සත්‍ය බවට පත් වෙනවා. උපදවගත්ත නුවණක් ඊට පස්සේ මේ නුවණ යා භාවිත කරන්නේ. මෙතෙන්ට එනකන් එයාට නුවණ උපද ගන්න වෙනවා. ඔයගොල්ලන්ට යම් වැඩක් කරන්න අවශ්‍ය වෙන හොඳ ආයුධයක්. හැබැයි ඒ ආයුධය බොහොම ගණන්. බොහොම මිලයි. ඒක නිසා ඉස්සෙල්ලා කරන්න වෙනවා මොකද්ද? ආයුධය ගන්න ඔයගොල්ලන්ට රස්සාවක් කරලා හරි මොනවා හරි කරලා ඉස්සෙල්ලා ආයුධය ගන්න මුදල් හොයාගන්න වෙනවා. ආයුධය ගත්තට පස්සේ ඔයගොල්ලන්ට මොකද කරන්න තියෙන්නේ? දැන් පුළුවන් භාවිත කරන්න. ඔයගොල්ලන්ට භාවනාවයි භාවිතයයි දෙකක් තියෙනවා.
ඔයගොල්ලන්ට භාවනා කිරීම තුළ උපය ගන්න වෙනවා දෙකක්. අද වඩන එක තුළ ඕගොල්ලොන්ට මේ මානසිකාරය තුළ දෙයක් උපය ගන්න වෙනවා නුවණ. නුවණ උපයගත්ත කෙනාට උපයගත්ත නුවණ භාවිත කරන්න තියෙනවා. ඕගොල්ලොන්ට භාවිත කරන්න වෙන්නේ ඕගොල්ලෝ ළඟ ඇති දේ. ඕගොල්ලෝ ළඟ නැත්තම් ඕගොල්ලොන්ට සිද්ධ වෙනවා ඒක උපය ගන්න. නැවත නැවතත් කරලා උපය ගන්න සිද්ධ වෙනවා. එතකොට ඒ උපය ගැනීම තමයි හැම වෙලාවකදීම මේ මාර්ගය තුල කරන්නේ ඇති දේ තුලට කෙස්ලොම් නියද සම්මස්නහර කියලා හරි බලලා මේක උපය ගන්න එක. ඊට පස්සේ උපයගත්ත නුවණක් තියෙනවා ඇති කරගත්ත නුවණින් ඕගොල්ලෝ මේකේ අනිත්‍ය පෙන්වන්න උත්සාහවත් වෙනවා. එතකොට ඕක තමයි මාර්ග සත්‍ය සහ මාර්ගී බවට පත් වෙන්නේ. එතකොට දැන් මේ මාර්ගයේ ඕගොල්ලන්ට හේතු වෙන්න ඕනේ හැම වෙලාවකදීම මාර්ග සත්‍ය උපදවන්න. හැබැයි ප්‍රශ්න තියෙන්නේ ලෝකේ මාර්ග තියෙනවා. අර විචිකාලේ අර හරි පාරේ හෙව්වේ. ආව එක පැත්තක තියලා කැරට්ටලේ අනිත් පැත්තේ තියෙනවා. එතකොට ඒ වගේ දැන් ඕගොල්ලන්ට මෙතෙන්ට එන්න දැන් මාර්ග ගොඩාක් තියෙනවා. හැබැයි මේ මාර්ග ගොඩාක් ඒවැයිල මෙන්න මෙතනින් නතර වෙනවා. ඕගොල්ලන්ට මාර්ග සත්‍ය උපදින්න දෙන්නේ නැහැ. ආපහු ඕගොල්ලන්ට සිද්ධ වෙනවා ආයෙත් මුලට ගිහිල්ලා මුල ඉඳලා ආයෙත් එන්න සිද්ධ වෙනවා. ඒක නිසා හරි පාර තෝරගෙන ඉස්සෙල්ලා හරි මාර්ගයේ තෝරගෙන වඩන්න තමයි දක්ෂ වෙන්න වෙනවා. ඒක නිසා මාර්ගය කියලා මොකක් හරි වඩන්න එපා. මාර්ගය කියලා මාර්ග සත්‍ය උපදව ගන්න පුළුවන් මාර්ගය වඩන්න. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒක ගොඩාක් පෙන්වන්න නැතුව සතර සතිපට්ඨානයක් පෙන්වුවේ අපිට හිත පිහිටව ගන්න පුළුවන් තැන් හතරක් පෙන්වුවේ මෙන්න මේ ටිකෙන් අරගෙන යන්න කියලා. ඒක නිසා කායानुපස්සනාව තුළ නානත්වයක් පෙන්වුවොත් එක එක්කෙනාට ඕන කෙනෙකුට ඕන තැනක ඉඳලා පටන් ගන්න පුළුවන් විදිහට. එක එක මට්ටම් වලින් පෙන්වනවා. කෙස්ලෝනිය දසම්මස්නහර පෙන්වනවා, ආනාපාන සතියෙන් පෙන්වනවා, ධාතු විදිහට පෙන්වනවා. ඊට පස්සේ මේ ගිහිල්ලා ඇහෙන් බලලම කෙනෙකුට තීරණය කරගන්න පුළුවන් අයට සොහොනට ගිහිල්ලා නවසීවතිකයේ පැත්තෙන් පෙන්වනවා. මේ එක එක පැති වලින් මේ පෙන්වනවා කායानुපස්සනාව තුළ. ඇයි මේ අමාරුම ටික මේ ටික නැති කරගන්න එක, දිට්ඨිය නැති කරගන්න එක. ඒක නැති කරගන්න එයාට ඉස්සෙල්ලා සිද්ධ වෙනවා මේ තියනවා කියන දේම අසාරත්වය දකින්න. ඒක නිසා එයා මේ තියනවා කියන දේ ඉස්සෙල්ලා එයා යනවා. තියෙන දේ අසාරේ සාරමතිනෝ. අසාරදී සාරවත් කියලා හිතාගෙන ඉන්න කෙනාට මේකේ අසාරේ පෙන්වනවා ඉස්සෙල්ලා. ඒ පෙන්වන්නේ හැබැයි තියෙන දේ. ඇති දේ නූපදවන බව උපදවා ගන්න කලින් එයාට සිද්ධ වෙනවා ඇති දේ අසාර බව පෙන්වන්න. ඊට පස්සේ ඒ දේ කලකිරුණු කෙනාට හැම වෙලාවකදීම එක්කගෙන යනවා මෙතන ඉඳන් මෙතෙන්ට. ඒකයි අනුපූර්ව ක්‍රමයකට මේක හදලා තියෙන්නේ. අවසරයි ගුවන්සිත කියපාර දැන් මේ මාර්ගය වඩන්න කලින් දැන් අපි දැනගෙන ඉන්න අර නුවණ තියෙන්න ඕන අපිට මාර්ගය වඩන්න අර සඳහායි කියන්නේ. අන්න හැම වෙලාවකදීම අපිට ඒ නුවණ අවශ්‍යයි. ඒ කියන්නේ දැන් මේ මුළු සිද්ධිය ගැනම දැක්ම අවශ්‍යයි අපිට. සම්මා දිට්ඨිය කියන එක තුල සත්‍ය ඥානය කියන්නේ අන්න ඒකට. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන සහ කෘතඥාන කියලා දෙක තුනට බෙදෙනවා. සත්‍ය ඥානය කියන්නේ ඔයගොල්ලන්ට දැනගෙන ඉන්න වෙනවා මේ මාර්ගය තුල මම මාර්ග සත්‍ය උපදවගන්නේ මාර්ග සත්‍යෙනුයි ඇත්ත පෙන්වන්න කියන මේ දර්ශනය ඔයගොල්ලෝ ඉස්සෙල්ලා දැනගෙන ඉන්න වෙනවා. දැනගෙන දැන් කරන්න පටන් ගන්න. මොකක්වත් නැතුව ඔයගොල්ලෝ ඇයි භාවනා කරන්න කියන එකවත් දන්නේ නැත්තම් ඔයගොල්ලෝ දන්නේ නියර රහින එකයි ගේ හදන එකයි ගැන නම්. එතනින් මැද ටික ගැන ඔයගොල්ලෝ දන්නේ නැත්තම් නිවන් දකින්න කියලා හිතාගෙන ඔයගොල්ලෝ කරන භාවනාව සීලබ්බත පරාමාස. නිවන් දකින්න කියලා ඔයගොල්ලෝ කරන භාවනාව දිට්ඨියෙන් යුක්තයි සීලබ්බත පරාමාසයි. කොහෙන් හරි අහුවෙනවා. අන්තිමේටම ගිහිල්ලා මෙච්චර සමාධියක් මට තියෙනවා අනිත් අයට නැහැ කියලා හරි කියනවා. එහෙම නැත්නම් ගිහිල්ලා මම මෙච්චර නුවණක් තියෙනවා අනිත් අයට නැහැ කියලා හරි කියනවා. එතකොට සීලබ්බත පරාමාසයි. අඩුම තරමේ ධර්මයේ දැනගත්ත මම ඉන්නවා. අනිත් අයට බණ තේරෙන්නේ මට හොඳට බණ තේරෙනවා. ඒක නිසා අඩුම තරමේ ඒ තනින් හරි පුද්ගලභාවය හදලා දෙනවා. ඒක නිසා ඇයි අපි දන්නේ නැහැ මේක උපකාර කරගන්න කොහොමද කියලා. අපි ඒක නිසා ජීවිතේට පාඩමක් විදිහට ගොඩක් වෙලාවට ඉගෙන ගත්තට අපි ජීවිතේ පුද්ගල බව දුර වෙන පැත්තට මේක දාලා බලන්නේ නැහැ. ඒක නිසා කෙනෙක් මාන්නයි මම හොඳට බණ දන්නවා කියලා. එයාගේ මානසික රෝගී තත්ත්වය හොඳටම වැඩි වෙලා තියෙනවා. මෙතන පොඩ්ඩක් පොසත්. දැන් මම ටිකක් පොසත් මම හොඳට බණ දන්නවා කියලා හිතාගෙන ඉන්නවා. තමන්ගේ හිත ගැන හිත තමන්ම සතුට වෙනවා. මම හොඳට බණ දන්නවා. මම හරි හොඳයි. දැන් තමන්ම හිත තමන්ම සතුට වෙනවා. ඉතින් දැන් බණ ඉගෙන ගැනීම තුළ දෙන බේත තුළ මානසික රෝගී බව වැඩි වෙලා නම් ඒක හරි ගිහිල්ලා.
ඒකින්ද බේත හරි ගිහිල්ලා නැහැ. ඒකින්ද බේත හොඳට ගන්න වෙනවා හරියන විදිහට. ඒක නිසා මානසික රෝගී බව නැති වෙන්නයි බේත දුන්නේ. ඒක නිසා මේ බේත හරියට පාවිච්චි කරා නම් වැඩේ හරියනවා. එහෙනම් සාමාන්‍ය පොඩි කාරණේ මේ අපිට සාමාන්‍ය දුක සත්‍ය කියන අපිට තේරෙන්නේ නැහැ. අපිට පේන්නේ ප්‍රකට වෙන්නේ දුක හරහායි. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් දුකේ අංශයේ තියෙන දුක සත්‍යය. දුකේ අනුසය කියන තැන දුක අනුසයක් නෙමෙයි තණ්හාවේ අනුසය තියෙන නිසා තමයි හැම වෙලාවකදීම දුක පනවන්නේ. පනවන්න පුළුවන් දුක සත්‍ය නිසා. නිකන් අනුසය කියන වචනේත් එක්ක ගත්තොත් අපිට කියන්න පුළුවන් අනුසය කියලා දුක කියන්නේ එහෙම දුක අනුසයක් හැටියට සත්‍යානුසයන්ගෙන් පෙන්නන්නේ නැහැ නැති වුණාට නිකන් වචනේ විදිහට කියලුවොත් අපිට කියන්න පුළුවන් දුක අනුසයක් කියලා මට්ටම. අනුසය ප්‍රකට නැහැ අපිට කියන මට්ටම. ඒවන් තණ්හා අනුසය අනුහතේ නිබ්බත්ති දුක්ඛ මිදප්පුනප්පුන කිව්වේ ඒකයි. මෙතනින් තණ්හා අනුසය තියෙන නිසා තමයි මෙහි තණ්හාව උපදව ගන්න හේතු වෙන්නේ දුක හදන්න. එතකොට දුක කියන වචනෙට අපි අනුසය දාලා ගත්තොත් අනුසය පෙන්වන්න වෙන්නේ දුක්ඛ සත්‍ය තුල අපිට.